සන්ධ්‍යාවක් කියවා හැම කෙනෙකුටම අපි අද දිනේ මේ සාකච්ඡා කරන්නේ අලුත් පාඩමක්. මොකද අපේ ව්‍යාකරණ මාතෘකාවක් අවසන් කරලා තියෙන්නේ මේ වෙනකොට වැදගත් ව්‍යාකරණ මාතෘකාවක් විභක්ති මාතෘකාව. තවමත් ඒකේ අභ්‍යාස කරලා සිංහල භාෂා වැඩපිටුවට එවන අය ඉන්නවා. හරිද? තවම එවන අය ඉන්නවා. නිසා මම ගිය සතිත් ඒක කතා කරා. තියාගන්න එපා. ඒවා ඉතා ඉක්මනින් කරලා අවසන් කරගන්න. දැන් ඔයගොල්ලෝ ගෙදරට වෙලා ඉන්න කාල සීමාව තුළ ඒකම මතක තියාගන්න ඕන එකක් තියෙනවා. දැන් මම නම් පෞද්ගලිකව එහෙම විශ්වාසයක් නැහැ ඔබ මේකෙන් ඔන්ලයින් තාක්ෂණය තුළ මේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක බොහොම සතුටින් මේ වැඩේ කරනවා කියලා. මේක යම්කිසි පීඩාකාරී ස්වභාවයක් තියෙන බව අපි නම් දන්නවා. මම නම් දන්නවා මේක යම්කිසි පීඩාකාරී ස්වභාවයක් තියෙනවා. මොකද පාසලෙත් ඔන්ලයින් නේද? උපකාරක පන්තිත් ඔන්ලයින් තවත් පන්ති අරව මේව ඔක්කොම එකතු වෙනන් පස්සේ මේ අසීමිතව නැත්තම් සීමාවක් නැතිව අපිට මේ තුල රැඳෙන්න වෙලා තියෙන. ඒකත් එක්ක ඒ කියන කරන දේවලුත් එක්ක යම්කිසි පීඩාවකට පත් වෙලා ඉන්නවා. ඒක අපි දන්නවා. මුත් අපි කොහොම හරි මේක කරගෙන යන්න ඕන නිසා ඒවා යම් මට්ටමකින් සන්තාපනය කරගෙන අපි කොහොම හරි වැටික් කරන්න ඕන නිසා අපි වැටික් කරනවා. ඉතින් මොකද කරන්නේ අපි කොහොම හරි වැටික් කරන්න ඕන. දැන් ඔබේ විභාගය දැන් අපි හිතන්නේ නැහැ ගොඩාක් ප්‍රමාද කරයි කියලා නේද? ගිය අවුරුද්දේ නම් ගිය අවුරුද්දේ විභාගේ ගිය අවුරුද්දේ 2020 විභාගේ 2021 කේ මේ අවුරුද්දේ මාර්තු දක්වා ඇදුණා. එතකොට ඔබට දක්වා ඔබටත් යම් මට අපි හිතනවා ඒ වගේ යම් කාල සීමාවක් ලැබෙයි කියලා. මොකද ගිය අවුරුද්දේ සමහර ඊට කලින් වෙන්නත් පුළුවන්. මොකද ඔන්ලයින් ක්‍රමවේදය යම් මට්ටමකින් පාසල කරනවා කියන විශ්වාසය තියෙන නිසා. හරිද? හරි. එහෙනම් අද දිනේ අපි අපේ අලුත් පාඩමට යමු. ව්‍යාකරණ මාතෘකාව ඔබට නිබන්ධනේ print කරලා දෙන්න දැනට වාතාවරණයක් නැහැ. දැනට ක්‍රමවේදයක් හැදිලා නැහැ. ඒක නිසා අපි එහෙම නැහැ කියලා අපිට වැඩ නොකර ඉන්න බෑ. ඉදිරියේදී මේ නිබන්ධනය ඔබට print කරලා ලබා දෙනවා. එතකන් ඔබට මම මේක WhatsApp එකට නැත්නම් අපේ account එක WhatsApp group එකට යොමු කරනවා මේ සිංහල භාෂාව වැඩ පිටුවට. හරිද? සාමාන්‍ය ඒක නිසා ඒකෙන් අරගෙන ඔබ ඔන්නගේ නැත්නම් ඔබගේ මේව සේව් කරලා තියාගන්න. දැන්ට ඔබ මේ ඔස්සේ අපි අභ්‍යාස ටික කරගෙන යන්න ඕන නිසා ඒවා එහෙම කරගෙන යන්න. ඊළඟට මේ අපි ඔබට මම කියලා ඇති මේ අමතර වැඩ කොළ ටිකක් ළඟින් තියාගන්න කියලා අභ්‍යාස ටිකක් කරන්න. දැන් මේකට දාලා අමතර අභ්‍යාස ටිකක් කරන්නට අවශ්‍යයි. හරි. බලන්න. අලුත් පාඩමක් මේ පාඩම අපි 10 වසරට අමතරව දැන් 11 වසරේත් ව්‍යාකරණ මාතෘකා මේ වෙනකොට ප්‍රධාන ව්‍යාකරණ මාතෘකා පෙළ පොතේ එන ව්‍යාකරණ මාතෘකා නෙවෙයි. ඒ පෙළ පොතේ තියෙන පාඩමින් පාඩමට තියෙන කුඩා ව්‍යාකරණ මාතෘකා නෙවෙයි. සමස්තයක් විදියට මුළු සිංහල භාෂාව තුලම සාකච්ඡා කළ යුතු ප්‍රධාන ව්‍යාකරණ මාතෘකා ටිකක් අපි සාකච්ඡා කරමින් ආව 10 වසරෙදිත් එහෙමයි 11 වසරෙදිත් මේ සාකච්ඡා කරමින් එනවා. මේ අපි කතා කරන්නේ 11 වසරට දාලා තුන්වන ප්‍රධානතම ව්‍යාකරණ මාතෘකාවක්. අපි ඉස්සෙල්ලම 10 වසරේ කතා කර අක්ෂර මාලාව පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් කරා, නිබන්ධනයක් ඔස්සේ වැඩික් කරා, අවසන් කරා. ඒක ඊළඟට අපි තෝරාගත්ත අපේ දෙවෙනි ව්‍යාකරණ මාතෘකාව විදියට සාකච්ඡා කරන්නට විභක්ති මාතෘකාව විභක්ති පාඩම අපි විභක්ති පාඩම ගිය සතියේ සාකච්ඡා කරලා අවසන් කළා. දැන් අපේ අලුත් දරුවෝ ඉන්නවා. ඒ සමහර අයට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න. ඔබට ඒ පහුගිය පාඩම් මත පදනම් වෙලා තියෙන නිබන්ධන ටික මට පුළුවන් ලබා දෙන්නට. ඔබට අරගන්න පුළුවන් පහුගිය නිබන්ධන. ඒවා ඇත්තටම තීර සටහන් වලට වඩා ගොඩාක් වැඩ කරන සටහන් කායික අභ්‍යාස සටහන් කරන ඒවා ටිකක් අරගත්තන් පස්සේ ඔබට පුළුවන් යම්කිසි අවබෝධයක් මේ ව්‍යාකරණ කොටස් පිළිබඳව ලබා ගන්න. සෑම නිබන්ධනයක් මෙමයයි. ඊළඟට සාහිත්‍ය නිබන්ධන ටික ගත්තත් සාහිත්‍ය නිබන්ධනත් එහෙමයි. සාහිත්‍ය නිබන්ධනත් 8 වෙනි 11 වසරට දාලා 8 වෙනි පාඩමේ නිබන්ධනේ 9 10 11 කියන පාඩම් 4ක නිබන්ධන ලබා දීලා
ඒවයි වැඩිමනක් වැඩ කොටසක් කතා කරලා තියෙනවා 11 වෙනි පාඩමේ නිබන්ධනය බොහොම ටිකයි කතා කරේ. කතා කරන අපි බලමු විචාර බොහොම ටිකයි කතා කරේ. එක පොඩ්ඩක් තව ටිකකින් බලමු මේ කොටසින් පස්සේ. ඔබට નિયમિત 11 වසරට નિયમિત ව්‍යාකරණ මාතෘකා 4න් ප්‍රධාන ව්‍යාකරණ මාතෘකා 4න් දෙකක් අවසන් කරලා තුන්වෙනි එකේ තමයි අපි ඉන්නේ. සමාස පද කියලා කියන්නේ 11 වසරේ තුන්වෙනි ව්‍යාකරණ මාතෘකාව වැදගත් ව්‍යාකරණ මාතෘකාවක්. තව එක ව්‍යාකරණ මාතෘකාවයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඒ තමයි ප්‍රත්‍යාර්ථ නාම කියන ව්‍යාකරණ මාතෘකාව. ප්‍රත්‍යාර්ථ නාම කියන ව්‍යාකරණ මාතෘකාවෙන් පස්සේ අපි 10 11ට අදාළ සියලුම ව්‍යාකරණ මාතෘකා ප්‍රධාන ව්‍යාකරණ මාතෘකා අවසන් කරනවා. තියෙන්නේ කුඩා ව්‍යාකරණ මාතෘකා ටිකක් තමයි ඉතිරි වෙලා. ඒතර අපි 10 වසරේ ඉඳලා ගත්තොත් 10 වසරේ අපි ඉස්සෙල්ලම කතා කරේ අක්ෂර භාෂාව සම්බන්ධ තියෙන ව්‍යාකරණ මාතෘකාව. අපි දෙවනුව ඒකෙත් සාකච්ඡා කළා ක්‍රියාපද ව්‍යාකරණ මාතෘකාව. ඊළඟට අපි කතා කරා ඔයගොල්ලෝ දීලත් ඇති කොටසක් කතා කරලා තියෙන උත්තාකර පද සම්බන්ධ වෙන වාක්‍යයේ ව්‍යාකරණ මාතෘකාව, සංදි ව්‍යාකරණ මාතෘකාව අපි 10 වසරේදී සාකච්ඡා කළා ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාව විදියට. 11 දී අපි ව්‍යාකරණ මාතෘකා 4ක් කතා කරනවා ප්‍රධාන ව්‍යාකරණ මාතෘකා. පෙළ පොතේ තියෙන ව්‍යාකරණ මාතෘකා වලට අමතරව, සාහිත්‍ය වලට අමතරව ඒකින් දෙකක් අවසන් කරලා තුන්වෙනි එක තමයි අද මේ ආරම්භ කරන්නේ. ඉතින් මේ නිබන්ධනය වෙනද වුණා නම් මේ වෙනකොට ඔයගොල්ලොන්ගේ වැඩ කිරීම සඳහා ලැබිලා තියෙනවා. නමුත් තියෙන වාතාවරණයත් ඔබට නිබන්ධනය ලබා දීමේ හැකියාවක් නැහැ. ඒක නිසා දැන් මෙන්න මේ සටහන මට ආයි ගිහිල්ලා ආයි මුලට ගිහින් ආයිත් දෙන්න බැරි නිසා. හරිද? මෙන්න මේ උඩා කොටස විතරක් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ දැන් අරගෙන ළඟින්ම තියාගන්න එක ඒ කොළ ටිකක් අරගෙන ඉවරලා. හරිද? ඒව අරගෙන ඉවරලා ළඟට අරගන්න සමාස පාඩමට අදාළ මේ අවශ්‍ය ටික අපි කොලයක ලියනවා. අවශ්‍ය ටික කොලයක ලියන නිබන්ධන ලැබුණාන් පස්සේ ඔබට පුළුවන් ඒකේ සටහන් කරගන්න. ගොඩක් ලියන්න නෑ සටහන් නම් ඉතාලම අඩුවෙන් තියෙන්නේ. නමුත් අනිත් කොටස් ටික නම් ටිකක් තියෙනවා. ඒ නිසා මේක අපි පොඩ්ඩක් අපේ අවධානයට ගන්නට ඕන. හරිද? හරි. අමතර කොළ ගන්න කියලා කිව්වේ මෙන්න මේ වැඩසටහන සඳහා ඔබ මේ අමතර කොළ වලින් මම බලාපොරොත්තු වෙන්නේ නිබන්ධනය ලැබුණාන් පස්සේ හිස්තැන් සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන කාරණා ටික ලියා ගන්නත් අභ්‍යාස ටිකක් වැඩිපුර කරන්නත්. මේ කරන අභ්‍යාස ඔබ සිංහල භාෂා වැඩපිටුව කියන අපේ WhatsApp group එකට යොමු කරන්නට ඕන. හරිනේ? ඒක මතක තියාගන්න. ඒ නිසා හැම කෙනෙක්ම මේ වැඩ ටික කරන්න අවශ්‍යයි. මොනවා හරි තව මේ නිබන්ධන කලින් නිබන්ධන අවශ්‍යයි ඉන්නවනම් මගෙන් ඉල්ලන්න. ඒ නිබන්ධනත් මම ඔබට නිබන්ධන නැති අයට හැම නිබන්ධනයක්ම මේ වෙනකොට ඔබ 10 වුණත් කමක් නැහැ 11 වුණත් කමක් නැහැ. සාහිත්‍ය නිබන්ධන වුණත් එහෙමයි. මම හිතනවා හැබැයි ඔන්ලයින් පන්ති නැතුව අනෙක් සාමාන්‍ය පන්ති කතා කරපු නිබන්ධන නම් විශේෂයෙන්ම සාහිත්‍ය නිබන්ධන නම් වැඩිපුර අපි පන්ති තුල සාකච්ඡා කරලා ලියන දේවල් තිබ්බේ. ඒක නිසා ඒවා තරම් ප්‍රයෝජනවත් වෙන එකක් නෑ. නමුත් ලබා දෙන්න පුළුවන් ඔබට ඔබගේ වඩාත් ඒකේ 100ට නිබන්ධනේ 50%යි සම්පූර්ණ ඉතිරි 50% අපි සාමාන්‍ය පන්තියෙන් සාකච්ඡා කරලා ලියන ඒවා තියෙනවා. කොහොම නමුත් යම් කෙනෙකුට සාහිත්‍ය නිබන්ධන ටික අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න සියලු නිබන්ධන ටික ලබා දෙන්න පුළුවන් 10 11. මොකද මේ කාල සීමාව තුළ අපි නේද වෙන ක්‍රමයක් නෑ නේ ඔයගොල්ලෝ උදව්වක් කරන්න පුළුවන් ක්‍රමයක්. මේ ක්‍රමය මම අනුගමනය කරනවා. ඔබට අවශ්‍ය නම් මේ නිබන්ධන ටික ලබා දෙන්න පුළුවන්. ව්‍යාකරණ නිබන්ධනත් එහෙමයි. හැම කෙනෙකුටම අවශ්‍ය නම් ව්‍යාකරණ නිබන්ධන ටික ලබා දෙන්න සූදානම්. හරිද? හරි. බලන්න මේ නිබන්ධනයේ සමාස කියන මාතෘකාව ඔබට පෙළ පොතේ තියෙන ඔයගොල්ලෝගේ 15 වෙනි මාතෘකාව. නමුත් ඊට වඩා එහා ගියා වූ හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් විදිහට දීර්ඝතම විස්තරයක් මේ නිබන්ධනය තුළ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සමාස සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන විදිහට කිසිදු අඩුපාඩුවක් ඇති නොවෙන්න අපි සාකච්ඡා කරන්න ඕන සමාස කියන මාතෘකාව සම්බන්ධයෙන්. එතකොට සමාස කියන මාතෘකාව ගත්තාම සිංහල භාෂාවේ පද කෙටි කර දක්වන ක්‍රම තියෙනවනේ. සිංහල භාෂාවේ පද කෙටි කර දක්වන ක්‍රම තියෙනවා. සිංහල භාෂාවේ තියෙනවා පද කෙටි කර දක්වන ක්‍රම. ඒක ක්‍රමයක් තමයි සමාස. මම මුලටම යනවා නම් අපේ භාෂාව වර්ග කිරීම තුළ අපේ භාෂාවේ ප්‍රධාන පද වර්ග 4ක් තියෙනවානේ. එකක් තමයි අපි දන්නවා නාම පද,
නාමපද කියලා පද වර්ගයක් තියෙනවා අපේ සිංහල භාෂාවේ. ප්‍රධාන පද වර්ගයක් අපි දෙවනුව සාකච්ඡා කරනවා සිංහල භාෂාවේ තවත් ප්‍රධාන පද වර්ගයක් විදිහට ක්‍රියාපද. ඒ වගේම අපේ භාෂාවේ තියෙනවා තවත් පද වර්ගයක් විදිහට වෙන් කර හඳුනා ගන්න පුළුවන් නිපාත පද. තවත් පද වර්ගයක් තියෙනවා හතරවෙනි පද වර්ගයේ විදිහට උපසර්ග පද. මේ පද වර්ග හතර අපේ භාෂාවේ ප්‍රධාන පද වර්ග හතර. මේකෙන් මේ පද වර්ග හතර හඳුනාගන්නේ මේවාට අනන්‍ය වෙච්ච වෙන් වූ ලක්ෂණ නිසා. මේවාට අනන්‍ය වුණු වෙන්ව ඇති ලක්ෂණ නිසා. විශේෂයෙන්ම නාම පද කියලා ගත්තාම වෙන පද වර්ගයක් ඉදිරි වෙන් කරලා හඳුනා ගන්න නිර්මාණ වෙන ක්‍රමවේදයක් තුල ක්‍රියාපද කියලා ගත්තාමත් එහෙමයි. ඒවත් වෙන්වීමේ ඒක වෙන් වෙන්නේ ඒව නිර්මාණය වෙන්නේ වෙනම ක්‍රමවේදයක් තුල. ඊළඟට නිපාත පද කියන එක ගත්තාමත් එහෙමයි. නිපාත පදත් වෙනම පද වර්ගයක් විදියට භාෂාව තුළ පිහිටින පද වර්ගයක්. වර්ග කිරීම කරගන්න බැරි වුණාට අපිට. දීවන ආකාරයේ වර්ග කිරීම කරන්න බැරි වුණාට. ඊළඟට උපසර්ග පදත් තියෙනවා. උපසර්ග පද ගත්තා. උපසර්ග පදත් අපේ භාෂාව වෙනම පද වර්ගයක්. නාමයකට හෝ ක්‍රියාවකට මුලින් යෙදিলা විවිධ අර්ථ ප්‍රකාශ කරන පද වර්ගයක්. ওই පද වර්ග හතරෙන් අපි අද අපගේ අවධානය යොමු කරනවා නාම පදවල එක කොටසක් පිළිබඳව නාම පද වර්ග කරනෝනේ. නාම පදවල අපි නාම පද ඔයගොල්ලෝ මතක ඇති 9 8 වසරේ හෝ 9 වසරේ සාකච්ඡා කරනකොට නාම පද වර්ග කරා නාම ඊළඟට සර්වනාම ඊළඟට සමාස නාම සර්වනාම සමාස නාම ඊළඟට තද්දිත නාම ඊළඟට කෘද්ධන්ත නාම. මෙහෙම වර්ගීකරණයක් අපි කරගත්ත 8 වසරේදී. පොඩි හැඳින්වීමක් ඒක. නාම කියන්නේ මොනවද කියලා අපි කතා කරගත්ත අර නාම අපි නැවත ප්‍රධාන කොටස් පහකට වර්ග කළා නේද? අපි කතා කරගත්තා නේද? නාම කියන එක ද්‍රව්‍ය නාම, ගුණ නාම මේ විදිහට අපි කතා කරගත්තා. ඊළඟට සර්වනාම කියන එකත් අපි දන්නවා. පොදුවේ ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක් ඕනෑම ස්ථානයක් පිළිබඳව භාවිත කරන්න පුළුවන්. මම අපි ආදී කොට ගත්තු. ඒක මේක අරක ඕක ඔහු ඇය වගේ වචන තමයි සර්වනාම වලටපත් වෙන්නේ. ඒකත් අපේ අද මාතෘකාව නෙවෙයි. අපේ මාතෘකාව වෙන්නේ සමාස නාම. නාම පදවල වර්ගයක්. සමාස නාම. නාම පදවල වර්ගයක්. මතක තියාගන්න. නාම පද කියන්නේ ප්‍රාශය ප්‍රධාන පද වර්ගයක්. මේ ප්‍රධාන පද වර්ගයේ අපි විවිධ වර්ග කිරීම කරලා විවිධ ස්වභාවයන් අනුව ඒවා වෙන වෙනම හදාරනවා. ඉතින් අපේ භාෂාවේ තියෙන දැන් තද්දිත නාම කෘදන්ත නාම කියන එක තමයි අපේ ඊළඟ ව්‍යාකරණ මාතෘකාව. අපි ඒකට කියනවා ප්‍රත්‍යාර්ථ නාම කියලා. අපේ අවසාන ව්‍යාකරණ මාතෘකාව ප්‍රත්‍යාර්ථ නාම. අපි ඒක වෙනම කතා කරනවා. එතකොට අපිට අද තියෙන්නේ සමාස නාම කතා කරන්න. සමාස නාම කියන අලුත් ව්‍යාකරණ මාතෘකාව අද දිනේ ආරම්භ කරනවා. මේක අපි දන්නවා අපේ භාෂාව අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා වඩාත්ම හොඳ භාෂාවක් බවට පත් කරගන්න. මේ හොඳ භාෂාවක් කියන එක අදහස් කරේ අර වඩාත්ම නිවැරදි භාෂාවක් බවට පත් කරගන්න. ඒතර භාෂාව පරිණත කරගන්න අපි උත්සාහ කරනවා. ওই භාෂාව පරිණත කරගන්න කරන ලබන උත්සාහයෙන් තවත් එක ස්ථානයක් තමයි සමාස නාම. ඒ කියන්නේ භාෂාව පහසු කරගන්න කියන අපි හැම වෙලාවෙම කරන්නේ. භාෂාව භාවිතේ පහසු කරගන්න. ලේඛනයත් එහෙමයි. භාෂණයත් ලේඛනයත් දෙකම පහසුවෙන් භාවිතා කරන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. එතකොට අපි පද කිහිපයක් ලියනව වෙනුවට අපි පද ගොඩක් ලියනවා. අපි පද 3-4ක් ලියනවා. අන්න එහෙම පද 3-4ක් ලියනව වෙනුවට අපි කැමති එක තනි පදයක් විදිහට ලියන්න. අපි සංදිවලදී කරගන්නෙත් ඕක. සංදිවලදී නම් පද දෙකක් එකතු කරලා තමයි සංදි කරන්නේ. පද දෙකක් යම් කිසි ක්‍රමානුකූලව ඉගෙන ගත්තා. අපි ගියවුරුදු ඉගෙන ගත්තා. පද දෙකක් ක්‍රමානුකූලව එකතු කරලා ලියන ක්‍රමයක් මේ සංදි කියලා කිව්වේ. සංදි කියලා කිව්වේ. ඒකෙදිත් අපි කරගත්තේ කතා කරන්නත් සංදි කරගත්තාම භාෂාවේ වචන කතා කරන්න පහසුයි.
ලියන්න ගොඩාක් පහසුයි. මොකද පද දෙකක් වෙන් කරලා ලියනවා ඊට තනි පදයක් විතර ලියනවා. උච්චාරණයේ පහසුවත් ලේඛනයේ පහසුවත් ඉන් ලැබුණා අපිට. සංදිවලදී. හැබැයි සංදිවලදී කලේ පද දෙකක් විතරයි එකතු කරලා තනි පදයක් විතර ලියන්න පුළුවන්. හැබැයි සමාස පද කෙටි කිරීමේ වඩාත්ම පහසු සහ ඊටම ලේසි ක්‍රමයක්. එහෙම නැත්නම් අපි කියනවා භාෂාවට අර සංදිවලදී නම් පද දෙකයි කෙටි කරලා තනි පදයක් කරගත්තේ. සමාස නාමවලදී සමාසවලදී නම් අපිට පුළුවන් පද දෙකක් හෝ කිහිපයක් වෙනුවට තනි පදයක් ලියන්න. එහෙනම් සමාස වලින් වෙන්නේ මොකක්ද? සමාස වලින් වෙන්නේ භාෂාව භාවිතයේ පහසු වෙනවා සංදිවලටත් වඩා. සංදිවලදී පද දෙකක් තනි පදයක් විතර ලිව්වේ. සමාසවලදී මතක තියාගන්න පද දෙකක් හෝ කිහිපයක්, තුනක් වෙන්නත් පුළුවන්, හතරක් වෙන්නත් පුළුවන්, පද පහක් වෙන්නත් පුළුවන්. ওই පද 3 4 5 කියන වෙනුවට තනි පදයක් ලිවීම තමයි සමාස කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. සමාස කියන එකෙන් බලාපොරොත්තු වෙන නිසා සිංහල භාෂාවේ කට ගැටලුවක්ද? ගැටලුවක් කියලා අහන්න. භාෂාවේ එතකොට නාම සර්වනාම සමාස නාම තද්දිත නාම කෘදන්ත නාම කියන එකෙන් එක අනුමාත කොටසක් තමයි සමාස නාම කියලා කියන්නේ. සමාස නාම කියලා කියන්නේ සමාස නාම කියන්නේ මොනවද කියලා අපෙන් ඇහුවොත් සරලව අපි කියමු. සමාස නාම කියලා කියන්නේ පද කෙටි කර දක්වන ක්‍රමයක් කියලා. පද කෙටි කර දක්වන ක්‍රමයක් සමාස නාම කියලා කියන්නේ පද කෙටි කර දක්වනු ලබන ක්‍රමයක් කියලා කෙටියෙන්ම ලියලා තියෙනවා. සමාස නාම කියලා කියන්නේ පද කෙටි කර දක්වනු ලබන ක්‍රමයක්. උතනින් ඔයගොල්ලෝට කටුවෙන කොලයක් ගන්න කිව්වොත් ඔන්න ඕකට. මොකද නිබන්ධනීය ලැබෙනකොට ප්‍රමාද වෙනවා. නමුත් අත්‍යවශ්‍යම මොකද මේ ලිංග ඕනනේ අත්‍යවශ්‍යම ටිකක් සටහන් කරගන්න තමයි ඒක ඔයගොල්ලන්ට ගන්න කියලා කිව්වේ. කටුවෙට කොලයක් ළඟින් තියාගන්න කියලා කිව්වේ. ඔන්න මාතෘකාව ලියන්න සමාස නාම පද කියලා සමාස නාම පද කියලා මාතෘකාව ලියුවනම් ඒ යටතේ ලියන්න සටහනේ ඉතිරියක් හදාගන්න විදිහට ලියන්න. මේක ලැබුණාම මේක සටහන් කරගන්න පුළුවන් ඕන. නැත්නම් මෙතෙන්ට කොලේ ඇටච් කරලා තියාගත්තත් හරි. සමාස නාම කියලා. සමාස නාම කියලා කියන්නේ පද කෙටි කර දක්වනු ලබන ක්‍රමයක්. අපි ඉස්සරහදී ඔක් කතා කරනවා. ලියලා තියෙන්නේ 15. ගොල්ලෝ නිබන්ධනේ තෝරන නිකන් පොඩ්ඩක් ඔය කටුවට ගොල්ලෝ නිකන් පොඩ්ඩක් පද කෙටි කර දක්වනු ලබන ක්‍රමයක් කියලා ලියලා තියෙනවා. සමාසයෙන් පද කෙටි කර දක්වන ක්‍රමයක් එක තියෙන මේ නිබන්ධනේ. හරිද? හරි. දැන් සමාස කියන වචනේ සමාස කියන වචනය කොහොමද හැදිලා තියෙන්නේ කියලා අපේ අවධානයට අපි ගන්නට ඕන. සමාස කියන වචනේ කොහොම හැදිච්ච එකක්ද? අපි දන්නවා සිංහල භාෂාවේ නාම පද හැදෙන්නේ පද ප්‍රකෘතියකට යම් ප්‍රත්‍යයන් කොටස් එකතු වෙලා. පද අණු එකතු වෙලා පදයක් විතර පද දෙකක් එකතු වෙලා හැදෙන නාම පද තියෙනවා. පද හතර පහක් එකතු වෙලා හැදෙන සමාස වගේ නාම පද විදිහට නේද? ප්‍රකෘතියට ප්‍රත්‍ය එකතු වෙලා හැදෙන නාම පද විදිහට නාම පද විවිධ විදිහට හැදෙනවා. නාම පද විවිධ විදිහට හැදෙනවා. ඒතර සමාස නාම කියන පද වර්ගයත් ඒ වගේ පද වර්ගයක්. හරිද? දැන් මෙතන මම මේ හිස්තැන් වලට සටහන දෙන්න යන්නේ නැහැ දැන් ඔයගොල්ලෝට. හරිද? මේක මම ඉදිරියේදී ඔයගොල්ලෝට අබා දෙනවා මේ සටහන් වල එන්න ඕන ටික හදලා දෙනවා. හරිද? සමාස කියන මෙන්න මේක. ගොන් ඉස්සරහ දෙන්න. නමුත් මම පොඩි පැහැදිලි කිරීමක් විතරක් මෙතෙන්දි කරගෙන ඉතිරි ටිකට යනවා. සමාස කියන වචනේ හැදිලා තියෙන්නේ සං ධන ආස කියන වචන දෙක එකතු වෙලා. සමාස කියන වචනේ හැදිලා තියෙන්නේ සං ධන ආස කියන වචන දෙක එකතු වෙලා. සං කියලා කියන්නේ මෙතන උපසර්ගයක්. එතකොට සංධන ආස කියන වචන දෙක එකතු වෙලා පදානු දෙක එකතු වෙලා තමයි සමාස කියන වචනේ හැදිලා තියෙන්නේ. සං කියන වචනේ තේරුම තමයි මනාව කියන එක.
ආස කියන වචනේ තේරුම තමයි යෙදෙනවා කියන එක. එහෙම නැත්නම් ගැළපෙනවා කියන එක. යෙදෙනවා ගැළපෙනවා ඔන්න ඔය වගේ අදහසක් තමයි තියෙන්නේ. යෙදෙනවා ගැළපෙනවා වගේ අදහසක්. එතකොට මනාව යෙදීම මනා ගැළපීම තමයි සමාස කියන එකේ අර්ථය. සමාස කියන වචනේ අර්ථය තමයි මනා යෙදීම, මනාව යෙදීම නැත්නම් මනාව ගැළපීම. ඔය වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒක මම ඉස්සරහට නිබඳින උන්ට ලැබිච්ච දවසක සටහන දෙන්න. දැන් තෝම් තියාගන්න බලමු අපි. එහෙම සටහන ලියාගන්න බැරිනොත් මම ආපු ඊළඟ දවසක සටහන් දෙන්න ඕගොල්ලෝ ලියාගන්න අවශ්‍යයි. හරිද? දැන් දෙන්න ඕන ටික. අපි ඉදිරියේදී බලමු. දැන්ට කියන්න බෑනේ අපිට ඉඳලා තවත් දෙකකින් අපිට தත්ත්වය පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මනා ගැළපීම කියන අර්ථය තමයි සමාස කියන වචනේ තියෙන්නේ. සමාස කියන. අර පද කෙටි කරනවා කියන එකම කෙලිම කිව්ව සමාස කියලා කියන්නේ වැරදි. පද කෙටි කර දක්වන ලබන ක්‍රමයක් කියන්න පුළුවන් සමාස කියන්නේ. සමාස කියලා කියන්නේ පද කෙටි කර දක්වන ලබන ක්‍රමයක්. හැබැයි සමාස කියන්නේ පද කෙටි කරන ක්‍රමයක් නෙවෙයි. සමාස කියන වචනේ තියෙන්නේ මනා ගැළපීම කියන එක. එහෙනම් පද කෙටි කර දක්වන ලබන ක්‍රමය මනා ගැළපීමකින් යුක්තව කිරීම කරගනු ලැබීම සමාසවලදී බලාපොරොත්තු වෙනවා. සමාසවලදී බලාපොරොත්තු වෙනවා. නිසා එතන ඉඩ තියලා තියන්න. හරිද? ඔය ටික ඉඩ තියලා තියන්න. මේ ඉතින් අපි ඉස්සරහදී අදාළ කොටස් සාකච්ඡා කිරීමක් කරමු. මෙතනින් එහා අපිට පුළුවන් සාකච්ඡා කරන්න. සමාස සම්බන්ධයෙන් පොඩි සටහනක් ඉස්සරහින් තියෙන උතන ඒක ඉඩ තියලා නිබන්ධන ඉඩ තියලා තියෙන ඒක. ඒක අපි ඉස්සරහදී සාකච්ඡා කරමු. එතකොට දැන් සමාස පිළිබඳව නාමපදවලදී දැන් සමාස දැන් අක්ෂරමාලාව ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත සිත සංග්‍රහයට ප්‍රධාන තැනක් ගත්ත අක්ෂරමාලාව සම්බන්ධ විවරණයක් කරා. ලොකු වැස්සක් එනවා පුතා මේ මම හිතනවා අපිට පන්ති කරගෙන යන්න පුළුවන් මට්ටමක් ඇති වෙයි කියලා නේද? බලමු අපි. මේ වුණාම අර පොඩි සිග්නල් මදිකම් අර මේ වගේ තාක්ෂණික ගැටලු වෙනවා. මේ ගෙරෙවොත් ඉදි කෙරුවොත් එතෙන්දී අපි කොහොමද පරිස්සම් වෙන්නට ඕන. හරිද? හරි. එතකොට සිදස් සංග්‍රහව අපිට මීට පූර්වෙත් අපිට හමු වෙලා තියෙනවා නේද? අපිට මතකයි අක්ෂරමාලාව ඉගෙන ගන්න නේද? මේ සදන්සියව එක සඳ අයුරක්සේ ගලපණු සඳ නම් කියලා අපි ඉගෙන ගත්තා නේද? මතකයිද? එහෙම ඉගෙන ගත්තා අපි. ඊළඟට පෙරපරවණන් නිසි විදිනු ගලපණු සඳ නම් සඳ නම් කියලා ඉගෙන ගත්තා මතකයි? ඊළඟට අපි ඉගෙන ගත්තා පණ කුරු පසෙක්කෙද ලුහු ගුරු බෙයින් දසවේ ගත කුරුද වේ 20ක් වහරට යහුසිය බසයි කියලා. මේ මම මේව මතක් කරේ සිදස් සංග්‍රහව අපිට ව්‍යාකරණ සාකච්ඡාවක් තුල අමතක කරලා යන්න පුළුවන් ග්‍රන්ථයක් නෙවෙයි. මොකද සිදත් සංග්‍රහව තමයි ව්‍යාකරණයේ පදනම නැත්තම් ව්‍යාකරණයේ ඉස්සෙල්ලාම ග්‍රන්ථයක් ව්‍යාකරණ පැහැදිලි කරන ග්‍රන්ථයක් විදිහට සිංහල භාෂාවේ රචනා වුණේ. ඒක නිසා තමයි මම ඕගොල්ලොන්ට කලින් 10 වසරේදී මතක් කරේ නේද? පෙරපර වණන් නිසි විදිනු ගලපණු සඳ නම් කියලා මතක් කරා. ඊළඟට අපි කතා කරා පණ කුරු පසෙක්කෙද ලුහු කුරු බෙයින් දසවේ ගත කුරුද වේ 20ක් වහරට යහු සියබස කියලා. ඒව මතක් කරේ සිදත් සංග්‍රහයේ කියන සිදත් සංග්‍රහව කියන ව්‍යාකරණ ග්‍රන්ථයේ යෙදෙන යම් යම් යෙදුම් අපිට ව්‍යාකරණය හඳුනා ගන්නට වඩාත් පහසු වෙන නිසා. ඉතින් ඒ වගේම මම සමාස සම්බන්ධයෙන් උත් සිදත් සංග්‍රහයේ සංඅධිකාරී කියන විවරණය තුල දක්වලා තියෙන උද්ෘතයක් අරගෙන තියෙනවා. ඒකේ කොහොමද සමාස සම්බන්ධයෙන් විස්තර කරලා තියෙන්නේ? නේ සදන්සියව එක සඳ අයුරක්සේ ගලපණු සමස් නම් කොහොමද පුතා කියන්නේ සිදත් සංග්‍රහයේ නේ සදන්සියව එක සඳ අයුරක්සේ ගලපණු සමස් නම් කියලා තමයි කියන්නේ. සිදත් සංග්‍රහව තමයි ව්‍යාකරණයේ ඒ අංග පිළිබඳව මුලින්ම විවරණ කිරීම කළේ. ඊට පසුව විවිධ ව්‍යාකරණ ඇදුර විවරණ කිරීම කළා තමයි කුමාරතුංග මුනිදාස මහතා නේද? විවරණ කිරීම කළා. අපි ඒවත් අමතක කරනවා නෙවෙයි. නමුත් අපි ව්‍යාකරණයට ඉස්සෙල්ලාම විවරණ සැපයීම කරපෝ විවරණ ග්‍රන්ථ පිළිබඳව අපේ මූලික පසුබිමක් ගන්න. මොකද ඊට පස්සේ ව්‍යාකරණ විවරණ සැපයීම කරන හැම කෙනෙක්ම තම විවරණ සැපයීම වලට පදනම බවට පත් කරගත්තේ
අන්න අර කලින් නැත්තම් ඉස්සෙල්ලම රචනා කරලා තියෙන විවරණ සැපීම තමයි. එතකොට මම කිව්වා මේ සමාස කියලා කියන්නේ අපේ සාමාන්‍ය විවහාරට හොඳ උදාහරණයක් විවරණයක් තමයි පද කෙටි කර ගැනීමේ ක්‍රමයක් කියන්නේ. පද 2 3ක් 4ක් 5ක් 6ක් 7ක් තියෙනවා නම් සමහර වෙලාවට අපේ භාෂාවේ එම පද 2 3ට 4 5ට වෙනුවට තනි පදයක් ලියලා යන්න පුළුවන්. ඒක අපිට පහසුයිනේ. අන්න ඒකයි මම කිව්වේ සමාසවලදී වෙන්නේ පද කෙටි කරන ක්‍රමයක් කියලා. හැබැයි සමාස කියලා කියන්නේ පද මනාව ගලපන ක්‍රමයක් බව ව්‍යාකරණානුකූලව මතක තියාගන්නට ඕන. මම කියවනේ සමාස කියලා කිව්වේ මනා ගැලපීම කියලා. කියන්නේ පද මනාව ගලපලා තනි පදයක් හදාගන්න එක තමයි සමාසවලදී බලාපොරොත්තු උනේ. කෙටියෙන් මතක තියාගන්න. එතකොට මේ සදන්සියව එක සඳ අයුරක්සේ ගලපනු සමස් නම් කියලා සිද සංග්‍රහය කිව්වා. සමාස සම්බන්ධයෙන් ওই විදියටම සමාස විස්තර කරන මේ ක්‍රමයටම සංදිවලදී සිද සංග්‍රහකතුවරයා කිව්වේ කොහොමද? නේ සදන්සියව එක සඳ අයුරක්සේ ගලපනු සඳ නම් කියලා. ගලපනු සඳ නම් කියලා කිව්වා. එතනදී මෙතනදී කියලා ගලපනු සමස් නම් කියලා එක වචනයක් වෙනස් කරලා. හරිද? ඒක තමයි සිද සංග්‍රහ විවරණේ. ඒතර මේකෙන් මොකක්ද කියන්නේ? නොඑක් ශබ්ද සමූහයක් එක් ශබ්දයක්සේ ගැලපීම තමයි සමාස වෙනවා කියලා කියන්නේ. අන්න සිද සංග්‍රහය මොකක්ද කියන්නේ? සිද සංග්‍රහය මේ සදන් නැත්තම් නොඑක් ශබ්ද කියලා අදහස් කළේ ශබ්ද විතරක් නෙවෙයි. ඒකෙන් අදහස් කරනවා පද කියන එක මොකද? ලේඛනයේ ශබ්ද මොකද ලේඛනය තුල ශබ්ද කියලා අදහස් කරන්නේ පදවලටනේ. එතකොට නොඑක් පද සමූහයක් එක් පදයක්සේ ගැලපීම තමයි සමාස කියලා කිව්වේ. බලන්න නේද? නොඑක් ශබ්ද සමූහයක් එක් ශබ්දයක්සේ ගැලපීම තමයි සමාස. ඒ කියන්නේ නොඑක් පද කිහිපයක් නොඑක් ශබ්ද නැත්නම් නොඑක් විවිධ පද වර්ග පද කිහිපයක් නොඑක් පද කිහිපයක් එක් පදයක්සේ ගලපා ගැනීම සමාස. මතක තියාගන්න. සමාස කළ ඉවර වෙනකොට මොකක් වෙන්න ඕනද? තනි පදයක් හැදිලා තියෙනවා. සමාස කළ එනකොට තනි පදයක් හැදිලා තියෙනවා. මේ බලන්නකො උදාහරණයක්. ගස්ද වැල්ද දයන් අයින් කරලා පද තුනක් තියෙන එක පද මොකක් කරලාද? එක පදයක් කරලා ගස්ද වැල්ද කියලා පද හතරක් තියෙනවනේ. ගස් කියන්නේ එක පදයක්, ද කියන්නේ තව පදයක්, වැල උතන වැල ගසද වැලද කියලා දෙන්නේ. ඒක වැල් කියලා හැදෙන්න ඕන. වැල් කියන්නේ තව පදයක්, ද කියන්නේ තව පදයක්. එතකොට පද හතරක් තියෙනවා. ඉතින් පුතා අපිට මෙහෙම හතරක් ලියන්නට වැඩිය ලේසි. අපි කැමති කතා කරනවා වගේම ලියන්නත් කොහොමද? ගස්වැල් කියලා තනි පදයක් විදිහට. ඔන්න ඕක තමයි සමාස කරනවා කියලා කියන්නේ. සමාස කරනවා කියලා කියන්නේ ඕකට තමයි. ගස්වැල් කියලා තනි පදයක් විදිහට ලිව්වට මම ඉස්සරහට කතා කරනවා මේ හැම පද දකින පද දෙක එකතු කරලා තනි පදයක් විදිහට ලියන්න බෑ. මනා ගැලපීම කියලා අපි හඳුනාගත්තනේ මුලින්ම. ඒක හොඳට මතක තියාගන්න. මනා ගැලපීමක් තියෙනවා. ගලපොන් ලබන පද අතර යම් විසම්බද්ධතාවයක් තියෙනවා. හැම පදයක්ම මෙහෙම ගලපන්න බෑ. හැම පදයක්ම මෙහෙම ගලපන්න බෑ. සමාස සම්බන්ධයෙන් මූලික පළවෙනි විවරණය ඔන්න ඔයමක් කරා. ඊළඟට තියෙනවා මෙන්න මේ ඉරක් අඳ ගන්න ඉරක් අඳින්න ඔහොම තියාගන්න බලන්න. සමාස පිළිබඳව විශේෂම පසුකාලීන විවිධ නිර්වචනයන් ඉදිරිපත් කරා. ඊ අවසාන ඵලයක් විදිහට අපි ගත්තොත් බලන්න ඊළඟ ඡේදය. මෙන්න මේ ඡේදය. සමාස වලින් අපේක්ෂා කරන්නේ පද කෙටි කිරීම වද අපට රිසිසේ පද කෙටි කරන්න බෑ. මං දැන් කිව්වේ ලෝක තමයි. කොහේ හරි පද 3 4ක් තියෙනවා. මේකට මං තනි පදයක් ලියන්නේ කියලා එහෙම ලියන්න බෑ. අපිට අපි කැමති විදිහට පද කෙටි කරන්න බෑ. ඒකට ව්‍යාකරණ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ ඉගෙන ගන්න හදන්නේ. උදාහරණයක් ලෙස ගස් ගල් කියලා පදයක් තිබ්බට ඒක ගස් ගල් කියලා සමාස කරන්න බෑ. ගස් ගල් කියලා තනි පදයක් විතර ලියන්න බෑ. ගස් කියලා ගස් ගල් කියලා කියන්නේ තවදුරටත් පද දෙකක්. sorry ගස් ගස් ගල් sorry ගස් මාල් කියන්නේ. ගස් මාල් කියලා කියන්නේ තවදුරටත් පද දෙකක්. හැබැයි ගස් ගල් කියලා තිබුණොත් ඒක පුළුවන්. මනා ගැලපෙන. ගස් මාල් කියලා තිබුණොත් එහෙම ගලපන්න බෑ. ගස් මාල් කියලා තිබුණොත් ඒ දෙක අතර ගැලපීමක් නැහැ. ඒක නිසා ඒක අපිට ගලපන්න බෑ. තනි පදයක් විතර ලියන්න බෑ. ගස් මාල් කියලා ලියන්න බෑ. ගස්ද ගල්ද කියලා ගත්තොත් පුළුවන් ගස් ගල් කියලා සමාස කරන්න. හරිද? ඒතකොට මේ ගැලපීම මනා ගැලපීමක් ප්‍රවැත්වීම තමයි කලින් ගස් මල් කියන පද දෙක සමාසයක් නැත්තම් සමාස වුනේ නැත්තේ නැත්තම් මනා ගැලපීමක් උනේ නැත්තේ. ඒක නිසා මෙන්න මේක
විශේෂ කර දක්වලා ගන්න ඔයගොල්ලෝ highlight කරගන්න මෙන්න මේ යෙදුම සමාසෝපද යුත්තන්තෝ සමාසෝ පද යුත්තන්තෝ සමාසපද යුත්තන්තෝ පදයන් අතර මනා ගැලපීමක් යුක්ති සහගත ගැලපීමක් එකතු කරගන්න ලබන කෙටි කරගන්න ලබන පද අතර යුක්ති සහගත ගැලපීමක් තිබුණොත් විතරයි තනි පදයක් විදිහේ පද ටික එකතු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගස්ද මල්ද කියන දෙක තිබුණාට ගස් මල් කියලා තනි පදයක් ඉදිරියට ලියන්න බෑ. හේතුව ඒ පද අතර මනා ගැලපීමක් නැති නිසා, අර්ථාන්විත ගැලපීමක් නැති නිසා, දැන් අම්මම යන ඊළඟ කොටස. දැන් ඔයාලා බලන්න අපි මුලින්ම සමාස පිළිබඳ හැඳින්වීමක් කරගත්තා. සිදස් සංග්‍රහයේ සමාස පිළිබඳව කොහොමද විස්තර කරන්න තියෙන කියලා අපි හඳුනාගත්තා. ඊළඟට සමාස පිළිබඳ පොදු අදහසක් ගත්තා, මනා ගැලපීමක් තියෙනවා කියලා ගත්තා. ඊළඟට අපි යනවා ඊළඟ කොටසට සමාස වලින් අපේක්ෂා කරන කාර්ය සිදු කිරීම ඒ ආකාරයෙන්ම කරගන්න බෑ. එහෙම නැත්නම් කෙරෙන්නේ නැහැ. සමාස වලින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සමාස කිරීම මගින් බලාපොරොත්තු වෙන්නේ මොකක් කරගන්නද? සමාස වලින් අපේක්ෂා කළේ කුමක්? සමාස වලින් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මොකක්ද බලාපොරොත්තු වෙන්නේ සමාස කිරීම මගින්? බලාපොරොත්තුනේ පද දෙකක් හෝ කිහිපයක් වෙනකොට තනි පදයක් ලියන එක. සමාස වලින් බලාපොරොත්තුනේ පද කිහිපයක් වෙනකොට තනි පදයක් ලියන එක. ඕකනේ සමාස වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි සමාස කියන ව්‍යාකරණයෙන් බලාපොරොත්තුනේ ඒ උවට ඒක ඒ විදිහට ඊට වඩා බවක් දක්නට ලැබෙන්නේ නැති අවස්ථා අපිට ව්‍යාකරණය තුල ලේඛනය තුල ව්‍යාකරණය නෙවෙයි ලේඛනය තුල හැම නිතරම දක්නට ලැබෙනවා. මේ බලන උදාහරණයක් අපේක්ෂිත ප්‍රතිඵල යාකාරයෙන් පිටුන බාපෙන්නේ. සමාස වූ කල්ලි එක් පදයක් වනසේ ලිවිය යුතුවත් අන්න බලන්න තව දුරටත් එන්න තමයි ලියන්නේ. මොන උදාහරණයක්? උපාසක යෝද උපාසිකා වෝද කියන පද දෙක ලියන්න ඕන හරිනම් උපාසක උපාසිකා වෝ කියලා තනි පදයක් විදියට. දැන් මම මේක නොකිය ඔයගොල්ලන්ට කිව්වනම් උපාසක උපාසිකා වෝ කියලා ලියන්න කියලා. ඔයගොල්ලෝ ලියන්නේ අන්න මෙන්න මේ ඔය උතන ඊළඟට පහලින් තියෙන උපාසක උපාසිකා වෝ කියලා පද දෙකක් විදියට. හැබැයි සැබෑ ව්‍යාකරණේ නම් අපි ලියන්න ඕන මේ කොයි විදියටද? උපාසක උපාසිකාවෝ කියලා තනි පදයක් විදිහට තමයි ලියන්නේ. හැබැයි එහෙම ලියලා නෑ නේද? එහෙම ලියන්නේ නෑ නේද? ඇයි ඒ? එහෙම අවබෝධයක් නෑ. ව්‍යාකරණයෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන්නේ නැති අවස්ථාවක් තමයි මේ අවස්ථාව. හරිනම් මේක ලියවෙන්නට ඕන උපාසක උපාසිකාවෝ කියලා. නමුත් උපාසක උපාසිකාවෝ කියලා තනි පදයක් විදිහට. හැබැයි ලේඛන කාර්යයේදී ඒ ලෙසම ඉටු වෙන්නේ නෑ. තවදුරටත් උත්සාහ කරන්න කොහොම ලියන්නද? උපාසක උපාසිකාවෝ කියලා පද දෙකක් විදිහට ලියලා ගන්න. ඉතින් එහෙනම් සමාස්කරයේ තේරුමක් තියනවද? නෑ. උපාසක උපාසිකාවෝ කියලා පද දෙකක් විතර ලියන එක එහෙනම් ව්‍යාකරණේ වැරදි. එහෙමනම් ලියන්න ඕන කොහමද? උපාසක යෝද උපාසිකාවෝද කියලා. සමාස නොකර උපාසක උපාසිකාවෝ කියලා තනි පදයක් විතර ලියනනම් වැරදි. ඒක වැරදි. උපාසක උපාසිකාවෝ කියලා තනි පදයක් විතර ලියනනම් හරි. පදයක් විතර ලියනනම් වැරදි. පද දෙකක් විතර ලියන්න ඕන නම් උපාසක උපාසිකාවෝ කියලා ලියන්න බෑ. ලියන්න ඕන කොහමද? උපාසකයෝද උපාසිකාවෝද කියලා. දැන් මේක මෙච්චර සියුම්ම ව්‍යාකරණය කල්පනා කරලා ලේඛන කාර්යයේ දෙන ලේඛන පරපුරක් අපිට නැහැ. හරිද? මතක තියාගන්න. මේ බලන්න ඊළඟට දැන් මේ ටික පුතේ ඔයගොල්ලෝ පෙළ පොතේ තියෙන මේ කොටස ඔයගොල්ලෝ ඉතින් තේරුම් ගන්න පුළුවන්. කියව ගත්තක් කමක් නැව විදියටම ලේඛන විවහාරයේදී මෙන්ම කතන විවහාරයේදීද අර්ථ ප්‍රකාශන දා නාම පද මුල් වෙනවා. ප්‍රකාශන දා අර්ථ ප්‍රකාශ කරන නාම පද මුල් වෙනවා කියන්නේ ලේඛනයේදී කතනෙදි දෙකම එහෙමයි. නාම පද වලින් අර්ථය ප්‍රකාශ වෙනවා. ඒතර සිංහල භාෂාවේ යෙදෙන නාම පද ඔය ටික මම කලින් විස්තර කරලා තියෙනවා. මේ පිළිබඳ විවරණයක් කරලා තියෙනවා. ඒක මම ආපහු කතා කරන්න නැහැ මේ ඡේදේ තියෙන කොටස. හරිද? බලන්න මේ ඡේදේ මෙතන අපි සිංහරාජ වනයේ නැරඹීමට යෑම සඳහා ගමන් නැරඹීමු. පෙළ පොතේ තියෙනවා මම මේකට සාපෝකට කියවන්නේ නැහැ. ඒ ඡේදය කියව ගන්න පෙළ පොතේ තියෙනවා පාඩම පාලසින් පාඩමේ. ඒ ඡේදය කියවගෙන මෙන්න මේ ටික සදහා උත්තර ටික අපි සාකච්ඡා කරන්නට ඕන. සමාස පද කෙටි කරන කිරීම සඳහා උදාහරණ ටිකක් මෙතන දක්වලා තියෙනවා. පද කෙටි කරන ලබන ක්‍රම පහක් තියෙනවා. පහෙන් පහට අදාළ උදාහරණ පහක්. සිංහල භාෂාවේ
සමාස කරන ආකාර පද කෙටි කර දක්වන ආකාර පහක් තියෙනවා. සමාස කරන ලබන ආකාර පහක් ඉන් කීපයක් මෙතන තියෙනවා. ඔගොල්ලෝ මේ ටික බලන්න තනි පද විදිහට මේවා ලියවෙන්නට ඕන. දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවනේ කටුවැඩකොළ ලියන්න බලන්න මේ ටික ඉක්මන් කරලා තනි පද විදිහට. උත්සාහ කරන මේ ටික ලියන්න තනි පද විදිහට. විනාඩි 2ක් දෙන්න. ඔය කටුවැඩකොළයක් ගන්න එපා සටහනක් ලියන්න නෙවෙයි. අභ්‍යාස කිහිපයක් කරන්න මේ නිබන්ධන අභ්‍යාස නිබන්ධනනේ අපිට කරන්න තියෙන්නේ. හැම කෙනෙක්ම මේ පද ටික පද තියෙනවා 14ක්. මේ 14 සමාසය ලියන්න. සමාස ලියන ටක් සමාස පදේ මොනවත් බලන්න නැතුව තනියම ලියන්න උත්සාහ කරන්න. මොන හරි ගැටලු තියෙනම් අහන්න පුළුවන් කතා කරපු ටික පිළිබඳව සමාස ආපහු සමාස වලින් ප්‍රශ්න හැදෙනවා. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ප්‍රශ්න නිර්මාණය සමාස වලින් ඒව ගැන අපි අවධානය යොමු කරන්නට ඕන. මම කළා කරන්නකො මේ ටික බලන්න. දැන් මේ අභ්‍යාස කරන්න පොත් භාවිතා කරන්න එපා. මේ නිබන්ධනය ඔබට ලැබෙනවා. මේ නිබන්ධනය තව අරේ මේ ලිව්වහම ඔයා අස්ථානගතව. දැන්ට වැඩකොළ ගන්න කියලා. පුතා ස්ක්‍රීන් ෂෙයා කරන්න පොඩ්ඩක්. තේරුණේ? ටියුට් එක පේන්න ස්ක්‍රීන් ෂෙයා කරන්න. ටියුට් එක පේනවා. ටියුට් එක පේනෝනේ. සෝරි. මොකද මේ සටහන් පොත් අවශ්‍ය නැහැ. අපි මේවා තාක්ෂණයට මාරුන ගමම අපි ගිය අවුරුද්දෙම සටහන් පොත්වල ලියනව වෙනුවට සටහන් නිබන්ධනයේ අත්‍යවශ්‍යම කාරණා විතරක් නිබන්ධනයේ ලියන ගමන් සටහන් අත්‍යවශ්‍යම කාරණා විතරක් නිබන්ධනයේ සටහන් කරගන්න ගමන් වැඩ කරන්න පුරුදු වුණා. මේ ප්‍රතිඵලයක් විදිහට දැන් අපි නිබන්ධන වලින් වැඩ ටික කරනවා. නිබන්ධන වලත් වැඩිපුර තියෙන සටහන් නෙමෙයි අභ්‍යාස. මොකද අභ්‍යාස තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අභ්‍යාස කරලා හුරු වුණාම අපිට ඉතාම පහසුවෙන් සිංහල භාෂාව අදාළ අපේ ව්‍යාකරණය පිට හසුරවාගෙන ඉන්නේ කියව තියෙනවා. ඕන සටහන් පුරවන්නත් පුළුවන්. සටහන් පුරවල වැඩක් නැහැ. මේ කරන අභ්‍යාස ඔයගොල්ලෝ අර වැඩ පිටුවට යොමු කරන්න. හරිද? මේ කතා කරන දේවල් වැඩ පිටුවට යොමු කරන්න. හරි මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා කාලය සමාස කර දක්වන්න දුන්නේ මූලික හඳුනා ගැනීමක් උතරින් අපේක්ෂා කළේ මූලික හඳුනා ගැනීමක්. ඒක නිසා මෙතන බලන්න අපි බලමු ඔයගොල්ලෝ ලියපු ටිකත් එක්ක මේ ලේසි අමාරු නෑ. මේක ලේසි අමාරු නෑ. ඊටාම සරල එකක් මේක. මොකද ඒකටම පුළුවන් වෙන්නට ඕන මේක කරන්න. මේ තරම් අමාරු අභ්‍යාසයක් නොවන නිසා. හරිද? ඊටාම ලේසි අභ්‍යාසයක් මේ අභ්‍යාසය. බලන්න පළවෙනි එක ගුරුද දෙගුරුද පද කීයද 4යි. සමාස කරලා තනි පදයක් ලියන්න කියනවා. උත්තරේ ගුරු දෙගුරුන් කියලා අපිට හදන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් කතා කරන්න මේ වෙලාවේ ගුරු දෙගුරුන් කියලා හදන්න පුළුවන්. දැන් ඔකට මම ඉස්සරහදී නමක් දෙන ඔහොම සංදි කරන එක සමාස කරන එකට. මොකද්ද ඔකට දෙන නම? දකාරාර්ථ සමාසය කියලා. දකාරාර්ථ සමාසය කියලා සංදි සමාස නාමයක් මම ඉස්සරහදී ඔයගොල්ලන්ට ඔකට ලබා දෙන්න. හරිද? හරි. ඊළඟට ශිෂ්‍යයෝද ශිෂ්‍යාවෝද සමාස කරාම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඊළඟට එකත් එකම දැන් මේ දෙකම එකම සමාස වර්ගයෙන් උනන. ඊළඟ තව එකක් තියෙනවා තුරුද ලතාද සමාස කරාම තුරුලතා කියලා. මේ පද තුන මේ පද තුනම මේ පද තුන සමාස පද තුනම හැදුන එකම ක්‍රමයකට. අපි ඉස්සරහදී කතා කරනකොට අපි කියන මොකක් කියලාද? දකාරාර්ථ සමාසය කියලා. දකාරාර්ථ සමාසය කියලා. දැන් මේවා ඇත්තට තියෙනවා. නමුත් ඔයගොල්ලෝ මේ අභ්‍යාසය මතකයෙන් කරනවා නම් අවබෝධයෙන් කරනවා නම් හරිම ලේසි විභාගෙ ටක් ගාලා හොඳට අවබෝධයෙන් කරලා තියෙන්නේ. ඒක මතකයේ පහසුවක් තියෙනවා.
ඊළඟට මද වේගයෙන් හමන සුළඟට මොකක්ද කියන්නේ? මද වේගයෙන් හමන සුළඟ. මද සුළඟ. ලියන්නට පුළුවන්. ගමනින් විඩාව අපි ලියනවා ගමන් විඩාව කියලා තනි පදයක් විදියට. ගමන් විඩාව කියලා තනි පදයක් විදියට ලියනවා. ගමනින් විඩාව ගමන් විඩාව කියලා තනි පදයක් විදියට ලියනවා. ඊළඟට හිරුගේ රැස් හිරු රැස් කියලා අපි පදයක් විදියට ලියනවා. මේ ටික ඔයගොල්ලෝ දන්නවා. මේ ටික එකක් මේ මෙතන තනි පද ලියලා තියෙනවනේ කවුරුවත් පද දෙකක් විතර ලියලා තියන්න බෑ මේකක්වත්. හැම වෙලාවෙම තනි පදයක් විතර ලියන බව මේ වසක් කරගන්න තමයි මේ අභ්‍යාසය කරන්නේ. නැතු මේව දන්නේ නැතුව නෙවෙයිනේ. ඔයගොල්ලෝ ගුරු කරන්නේ මේවා තනි පද විතර ලියන්න ඕනේ කියන එක. හරි. කුරුල්ලන්ගේ ගී කුරුළු ගී තනි පද කුරුළු ගී කියලා ලියන්න ඕනේ. කුරුළු කියලා එකක් ලියලා ගී කියලා තව එකක් ලියලා තිබුණොත් වැරදි. කැලෑවේ හිමල් කැලෑමල් කැලෑ කියලා එකක් ලියලා මල් කියලා තව එකක් ලියලා තිබුණොත් වැරදි. කැලෑමල් කියලා තනි පදයක් විතර ලියලා තියෙන්න ඕන. මනාව නැත්තම් සුගඳ සුගඳ කියන එක මනාව සුගඳට අපි කියනවා සුවඳ කියලා. සුවඳ කියන එක තනි පදයක් විතර නම් වෙන් කරලා ලියන සුවඳ කියලා. ගතද සිතද කියන එක ගතසිත කියලා තනි පදයක් විතර අතොරක් නැති විදිහට ලියලා තියෙනවා තමයි හරි. පද දෙකක් විතර ලියන නම් වැරදි. ඊළඟට පා සතරක් ඇත්තේ ඇත්තවුන්ගේ පා සතරක් ඇත්තවුන්ගේ සිව්පාවුන්ගේ ඇත්තවුන්ගේ කියලා තියෙනනේ. පා සතරක් ඇත්තේ තිබ්බනම් සිව්පා. පා සතරක් ඇත්තවුන්ගේ කියලා කියන්නේ සිව්පාවුන්ගේ තනි වචනයක් ලියලා තියෙනවා. තනි වචනයක් ලියලා තියෙනවා. ඊළඟට හිරු බසින දිශාව බටහිර. බටහිර නේද? හිරු බසින දිශාව බටහිර. ඕනනම් පැලදික් කියලා කමක් නැහැ. හරිද? ඊළඟට ගුරුන්ගේ බසට ගුරු බසට ගුරු බසට ලියලා දිනවා. ඉතා නැත්නම් ඉමිහිරි කියන එක තනි වචනයක් විතර ලියලා තියෙනවා. දැන් මේ ටික ඔයගොල්ලෝ මේ ටික කලේ ඔයගොල්ලෝ නොදන්න නිසා නෙමෙයි. ඔයගොල්ලොන්ට ලියලම තහවුරුවක් හදා ගන්න ඕන. මොකද්ද තහවුරුව? මොකද්ද තහවුරුව? මේ වචන කෙටි කරාම ලියන ඊළඟ වචනය වෙන් නොකර තනි වචනයක් විතර ලියලා තියෙන කියලා. දැන් ඔයගොල්ලොන්ට තමන්ම තේරුම් ගන්නට ඕන මේ කිසිම අවස්ථාවක ඉස්සරහා ලියන වචනය පද දෙකක් විතර හෝ තුනක් විතර ලියන්න බෑ. අනිවාර්යයෙන්ම තනි පදයක් විතරට ලියන්නට ඕන. මේ ටික අපි යනවා ඊළඟට අපේ වැදගත් කොටසට. අපේ වැදගත් කොටස. ඒ තමයි දැන් අපි අර සමාස කරගත්ත ක්‍රම ටිකක් තිබ්බනේ මෙතන. මේ බලන්න ක්‍රම ටිකක් තියෙන සමාස කරගත්ත. ගුරුන්ද දෙගුරුන්ද ශිෂ්‍යවද ශිෂ්‍යවද තුරුද ලතාද ඊළඟට තව එකක් තියෙනවා මෙතන අපි කතා කර ගත්තද සිතද කියන වචන ටික හදාගත්තේ එකම ක්‍රමයකට සමාස උනේ. ඔකට අපි කියනවා දකාරාර්ථ සමාසය කියලා. දකාරාර්ථ සමාසය. ඒ කියන්නේ දයන්නෙන් පද දෙකක් හෝ කීපයක් සම්බන්ධ වෙලා තියෙනම් ඒ ද කියන නිපාතය අයින් කරලා ඒ පද තනි පදයක් විතර ලියනවා. හැබැයි දයන්න විතරක් නෙමෙයි දකාරාර්ථයේ සම්බන්ධ වාචී නිපාතي විදිහට යෙදෙන්නේ. දයන්න යෙදෙනවා, තයන්න යෙදෙනවා, යන්න යෙදෙනවා. ද දැන් ගුරු දෙගුරුද අපි ගුරු දෙගුරුද කියන එක ගුරුත් දෙගුරුත් ගුරුයි දෙගුරුයි ඔය විදිහට භාවිත කරන්න පුළුවන්. ඊළඟට ගත්තාම බලන්න මද වේගයෙන් හමන සුළඟ ගමනින් වූ විඩාව මේ අපිට තවත් විදිහකට මේ සමාස කරලා තියෙනවා. මේ විදිහට අපිට සමාස වෙන විවිධ ක්‍රම තියෙනවා. අන්නේ උතන සමාස වෙන විවිධ ක්‍රම අපි වර්ග කරනවා පහකට. සමාස පද කෙටි කරගන්නා වූ ක්‍රම පහක් ලේඛනය තුළ සමාසීද අපි සාකච්ඡා කරනවා. සමාස වන ආකාර පහක් තියෙනවා. මේ තියෙන්නේ සමාස වන ආකාර පහ. පළවෙනි එක තමයි අව්‍ය සමාසය. පළවෙනි එක තමයි අව්‍ය සමාසය. අව්‍ය සමාසය. දැන් වැඩේ තියෙන්නේ මේකයි. අව්‍ය සමාසය ඇතුළු සියලුම සමාස වලට තියෙනවා පැහැදිලි කර ගැනීමක්. ලියන්න. පැහැදිලි කර ගැනීමක්. ඒක නොලිය අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඒක නොලිය අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඒ නිසා අපි මේ පැහැදිලි කර ගැනීම සටහන් කරගෙනම ඉදිරියට යමු. එතකොට සටහන මේ කොටසවත් තවම වශයෙන් මාතෘකා ටිකව සම්පූර්ණ වෙනම වෙලාව අරගෙන පස්සේ බලමු ඉතිරි ටික සම්පූර්ණ කරන්න. මම මේ කැමති වෙන සමාස වර්ග කමන්නේ ඉතින් පටන් ගමු. පද කෙටි කරන ක්‍රම අතරින් පළවෙනි ක්‍රමය තමයි අව්‍ය සමාසය. අව්‍ය සමාසය. පද කෙටි කරන පළවෙනි ක්‍රමය තමයි අව්‍ය සමාසය. දැන් කවුරු හරි මට කියන්නකෝ
අව්‍ය කියන පදේ අර්ථය මොකක්ද කියලා. අව්‍ය කියන පදේ අර්ථය. මොකක්ද අව්‍ය කියන පදේ අර්ථය? අව්‍ය කියන පදේ අර්ථය මොකක්ද? උපසර්ගයක් හෝ නිපාත. අන්න හරි. අව්‍ය කියන එක ඔයගොල්ලෝ දන්නවා. උපසර්ග හෝ නිපාත. අව්‍ය කියන වචනේ හැදලා තියෙන මේම අපි කලින් කතා කරලා ඇති. අව්‍ය කියන වචනේ හැදිලා තින්නේ න ධන ව්‍ය කියන වචන කාණ්ඩ දෙක නැත්නම් පදාණු දෙක එකතු වෙලානේ. න ධන ව්‍ය කියන පද දෙක එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. න කියන්නේ නිපාත න කියලා කියන්නේ නිපාතයක්. ව්‍ය කියලා කියන්නේ පදාණු. නදන වේග කියලා. එතකොට අව්‍ය හැදුනේ එහෙමයි. අව්‍ය හැදුනේ එහෙමයි. නදන වේග කියලා තමයි අව්‍ය හැදුනේ. අව්‍ය වල විරුද්ධ වචනේ මොකක්ද? අව්‍ය කියන වචනේ විරුද්ධ වචනේ. කවුරු කියනක අව්‍ය කියන වචනේ විරුද්ධ වචනේ මොකක්ද කියලා? අව්‍ය කියන වචනේ විරුද්ධ වචනේ මොකක්ද කියලා කියන්නකෝ. කවුරු හරි. මොකක්ද අව්‍ය කියන වචනේ? අව්‍ය කියන වචනේ විරුද්ධ වචනේ තමයි ව්‍ය කියලා මෙන්න මේ වචනේ. එතන ව්‍ය කියන වචනේ විරුද්ධ වචනේ මොකද්ද? ව්‍ය කියන වචනේ විරුද්ධ වචනේ තමයි අව්‍ය කියන්නේ. හොඳට තේරුම් ගන්න මේක. මේක තේරුම් ගත්තාම මේක හරි පහසු වෙනවා. ආපහු කියන්නම් ව්‍ය කියන එකේ විරුද්ධ වචනේ තමයි අව්‍ය කියන්නේ. අව්‍ය කියන විරුද්ධ ව්‍ය. මොකද්ද ව්‍ය කියන වචනේ අර්ථය? වෙනස් වෙනවා. මේකේ අර්ථය තමයි පුතා වෙනස් වන. මේකේ අර්ථය වෙනස් වන. එහෙනම් අව්‍ය කියන වචනේ අර්ථය මොකක්ද? අව්‍ය කියන වචනේ අර්ථය මොකක්ද එහෙනම්? වෙනස් නොවන. වෙනස් නොවන. මෙතන වෙනස් වන වෙනස් නොවන කියන එකේ අර්ථය තමයි වෙන වචනයක් මම කියනවා මේකට වර නොනැගෙන. මෙතන මම කියනවා වර නැගෙන වර්ණගනවා කියලා කියනවනේ අන්න ඒක. මෙතන වය කියන්නේ වෙනස් වන, අව්‍ය කියලා කියන්නේ වෙනස් නොවන. වෙනස් වන කියන එකේ අදහස වර නැගෙන, වෙනස් නොවන කියන අදහස වර නොනැගෙන කියන්නේ. එතකොට මේ වර නැගෙන වර නොනැගෙන කියන අර්ථය අරගෙන තියෙන අව්‍ය කියන වචනය, අව්‍ය කියන වචනය වර නැගෙන වර නොනැගෙන කියන මේ අව්‍ය කියන වචනේ අපේ භාෂාවේ තියෙන පද වර්ග හතර මෙතෙන්ට එකතු කරනවා. මේ බලන්නකෝ අපි භාෂාවේ තියෙන පද වර්ග හතර මම මෙතෙන්ට වෙන් කරලා ගන්නවා. ඒ තමයි අව්‍ය පද දෙක මම ඉස්සෙල්ලා ලියමු. එතකොට ඔයගොල්ලෝ තේරෙනවා. අපිට අවශ්‍ය දෙක ඉස්සෙල්ලා ලියනවා. ඉස්සෙල්ලා මම ලියනවා අව්‍ය පද දෙක. ඒ තමයි නිපාත පද දෙක තමයි උපසර්ග පද. ඔන්න අව්‍ය පද මොනවද? නිපාත පද සහ උපසර්ග පද. එතකොට ව්‍ය පද වර්ණ නැගෙන නැත්තම් වෙනස් වන පද වර්ග දෙකක් තියෙනවා. දන්නව ඔයගොල්ලෝ කියන්නේ. මොනවද? අපි භාෂාවේ තියෙන ප්‍රධාන පද වර්ග හතරෙන් දෙකක් මෙතන තියෙන නිපාත පද උපසර්ග පද. ව්‍ය පද වර්ග දෙකක් තියෙන තමයි නාම පද ක්‍රියාපද. නාම පද ක්‍රියාපද. නාම පද ක්‍රියාපද. අපිට පේනවා එහෙනම් අපේ භාෂාවේ වර්ණ නැගෙන පද නැත්නම් වෙනස් වෙන පද තියෙනවා. අපේ භාෂාවේ වර්ණ නොනැගෙන නැත්නම් වෙනස් නොවන පද කියලා පද වර්ගයක් තියෙනවා. මේ පද වර්ග දෙක
අනුපද වර්ග 4කින් සම්බන්ධ. තව පැහැදිලි කරගන්න මම තා චුට්ටක් පැහැදිලි කරලා මේක නවත්තන්න කලින් කතා කරලා තියෙන එකක් නිසා. ඒ තමයි අව්‍ය කියන අව්‍ය පද හඳුනා ගන්න ඉතින් පහසුයි මෙතනදී. මම විස්තර කරනවා නාමපද ක්‍රියාපද පුතා අපිට පුළුවන් වර්ණ ගන්න. ඒ කියන්නේ නාමපද ක්‍රියාපද අපිට පුළුවන් ඒක වචන බහුවචන කරලා කියන්න පුළුවන්. නාමපද ඒක වචන බහුවචන කරලා කියන්න වර්ග කරන්න පුළුවන්. නාමපද ක්‍රියාපද අපිට පුළුවන් මොකක් කරන්නද? උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ කියලා වර්ග කරන්න පුළුවන්. ඒකට කියන්නේ වර්ණ ගන්නවා කියන්නේ. ප්‍රകൃතිය වර්ණ ගන්න පුළුවන් එහෙම. නාමපද ප්‍රകൃතියත් අපිට පුළුවන් වර්ණ ගන්න. මිනිස් කියන ප්‍රകൃතිය ගත්තාම විවිධ වර්ණකීම් කරනවා මිනිසුන්ගේ විදිහට. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? නාමපද ක්‍රියාපද වර්ණ ගන්න පුළුවන් කියන්නේ වේ පද නැත්තම් වෙනස් වෙන පද ඒවා. වර්ණගෙන පද. තව තියෙනවා පද වර්ග දෙකක් අපි භාෂාවේ වෙනස් නොවන හෙවත් වර්ණ නොගෙන පද අව්‍ය පද. අව්‍ය පද. ඒ තමයි නිපාත පද උපසර්ග පද. මම උදාහරණ පද දෙකක් කියලා ඔයගොල්ලන්ට කියන්නම්. ඒ බලන්න. නිපාත පදයක් තියෙනවා මම විසින් කියලා ඔයගොල්ලෝ කල්ලු මේක පැහැදිලි කරලා තියෙන මේ විදිහට. උපසර්ගයක් මම ලියනවා නිර් කියලා. නිර් කියලා උපසර්ගයක් ලියනවා. එතකොට අර නාමපද ක්‍රියාපද වගේ නෙමෙයි විසින් කියන නිපාත පද එහෙම ඒක වචනද බහුවචනද කියලා කියන්න බෑ. උත්තම පුරුෂිත මධ්‍යම පුරුෂිත ප්‍රථම පුරුෂිත කියලා කියන්න බෑ. මේ පද වර්ග දෙකම බෑ. විසින් කියන එකයි නිර් කියන එකයි. නිපාත උපසර්ග එහෙම වර්ණ ගන්න බෑ. වර්ණ නොනගෙන නැත්තම් වෙනස් නොවන පද කියලා කියන්නේ ඒකයි. වර්ණ නැනගෙන නැත්තම් වෙනස් නොවන පද කියලා කියන්නේ ඒකයි. එතකොට විසින් නිර් කියන පද ගත්තාම උදාහරණ පද විදිහට විසින් කියන්නේ නිපාත පද උපසර්ග ගත්ත බෑ නිර් කියලා කියන්නේ. ඒක බලන්නකො ඒක වචන බහුවචන කරන්න පුළුවන්ද? බෑ. ස්ත්‍රීලිංග පුරුෂලිංග නපුංසකලිංග කරන්න බෑ. එහෙම වර්ග කිරීමක් නෙයි. දක්වන්න බෑ. උක්තනුත්තද කියලා කියන්න බෑ ඒකට. කාලය ගැන අදහසක් ගන්න බෑ. අතීත කාල වර්තමාන වල එහෙම වර්ණ ගන්න බෑ. එහෙම වර්ණ ගන්න බෑ. ඒක වචන බහුවචන කියලා කියන්න බෑ. වර්ණයක් ඉන්නේ නෑ. අන්න වර්ණ නොගෙන පද ටිකක් තියෙන භාෂාවේ තමයි නිපාත පද සහ උපසර්ග පද. එහෙනම් අව්‍ය පද කියලා කියන්නේ මොකක්ද? අව්‍ය පද කියලා කියන්නේ මොකක්ද? අව්‍ය පද කියලා කියන්නේ වර්ණ නොනැගෙන පද එහෙම නැත්නම් නිපාත සහ උපසර්ග පද කියන එක. අනේ එහෙම පදයක් නිපාත පදයක් හෝ උපසර්ග පදයක් නේ. ඔය කියන්නේ නිපාත පදයක් හෝ උපසර්ග පදයක්. පසුව යෙදෙන නාමයක් හා එක් වෙලා සමාස වීම තමයි අව්‍ය සමාසය කියලා කියන්නේ. අනුමාතෘකාව ලියන අව්‍ය සමාසය කියලා ලියා ගන්න මේ සටහන උතින්. මේ මෙච්චර විදිහ තිබ්බට පොඩ්ඩේ ලියන්නේ අපි. ඔයගොල්ලෝ ලියා ගන්න උතින්ට මෙහෙම ලියා ගන්න. එතකොට සටහන සම්පූර්ණ වෙනවා. මෙහෙම ලියා ගන්න. අව්‍ය සමාසය කියන්නේ මොකක්ද කියලා ලියා ගමු අපි. නිබන්ධනයේත් ඔයගොල්ලෝ ලැබෙනවා නිබන්ධනයේට අඩුපාඩුවක් තමයි මේ අපි නිබන්ධනයේ අඩුපාඩු ටික තමයි මේ සාකච්ඡා කරලා සටහන් කරන්නේ. මේ අත්‍යවශ්‍ය කාරණා මතක් කරගන්න. හරි. සිංහල භාෂාවෙහි අව්‍ය පද කියලා අව්‍ය සමාසය කියලා ලිව්වා. එතන යටින් ලියා ගන්න මෙහෙම. සිංහල භාෂාවෙහි අව්‍ය පද යනුවෙන් අදහස් කරනු ලබන්නේ සිංහල භාෂාවේ අව්‍ය පද යනුවෙන් අදහස් කරනු ලබන්නේ මේ වයිට් බෝඩ් එකේ විස්තර කරන සටහනක් නෙමෙයි මේ දෙන්නේ හරිනේ. ඒ ටික චරෝ විස්තර සටහන ඕනේ නැහැ උදේට. සිංහල භාෂාවෙහි අව්‍ය පද යනුවෙන් අදහස් කරනු ලබන්නේ නිපාත පද හා උපසර්ග පදයි. නිපාත පද සහ උපසර්ග පදයි. සිංහල භාෂාවේ අව්‍ය පද යනුවෙන් අදහස් කරනු ලබන්නේ නිපාත පද හා උපසර්ග පදයි. නිපාත පද හා උපසර්ග පදයි. සිංහල භාෂාවේ අව්‍ය පද යනුවෙන් අදහස් කරන්නේ අදහස් කරලා බලන්න නිපාත පද හා උපසර්ග පදයි. නිපාත පද හා උපසර්ග පදයි. එවැනි නිපාත පදයක් හෝ 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 උපසර්ග පදයක් එවැනි නිපාත පදයක් හෝ
උපසර්ග පදයක් වෙන් නිපාත පදයක් උපසර්ග පදයක් පසුව යෙදෙන නාමයක් හා එක් වී පසුව යෙදෙන නාමයක් හා වෙන් නිපාත පදයක් හෝ උපසර්ග පදයක් පසුව යෙදෙන නාමයක් හා වෙන් නිපාත පදයක් උපසර්ග පදයක් පසුව යෙදෙන නාමයක් හා එක්කර ගලපා ගැනීම එකතු කර ගැනීම නෙමෙයි එක්කර ගලපා ගැනීම මොනව ගලපලා දෙන්න ඕනේ එක්කර ගලපා ගැනීම අව්‍ය සමාසය ලෙසින් දැක්විය හැකිය අව්‍ය සමාසය ලෙසින් දැක්විය හැකිය එච්චරයි එකේ අදහස අර්ථ සටහන අව්‍ය සමාසය කියලා කියන ඕකට සිංහල භාෂාවේ දැකිය හැකි පද වර්ග දෙකක් තමයි නිපාත පද සහ උපසර්ග පද. එවැනි නිපාත පදයක් හරි උපසර්ග පදයක් හරි පසු එදින නාමයක් හා එක්ක ගලපා ගැනීම තමයි අව්‍ය සමාසය කියන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ওই පහළ උදාහරණ ප්‍රමාණ සමුදායක් තියෙනවා. ඒ ටිකක් කරාම ඔයගොල්ලන්ට මේක අවබෝධ වෙවි මේකේ මොකද්ද මේ කියන්නේ කියලා. එහෙනම් කෙටිම කියනවා නම් උපසර්ගයක් හරි නිපාතයක් හරි වෙනත් නාම පදයකට මුලින් යෙදෙනවා නම් ඒකට අපි කියන්නේ අව්‍ය සමාසය කියලා. හරිද? හරි. ඉක්මන් කරලා ඔයගොල්ලෝ ওই සටහනේ ඊළඟට ලියන්න උපසර්ග මුලින් යෙදී සමාස වීම කියලා ලියලා මේ අභ්‍යාස ටික කරන්න ඉක්මන් කරලා මෙන්න පළවෙනි අභ්‍යාසයේ විතරක් යාව ජීව අනුබලය කුක්කාවි දුසිරිත් සුමිහිරිත් ප්‍රබල ඒව ලියන්න ඕනේ නැහැ යාව ජීව කියලා වෙනම ලියන්න ඕනේ නැහැ මේ නිබන්ධනයේ තියෙන හිස්තැනට එන්න ඕන එක විතරක් ලියන්නකො පාලට පිළිවෙලට යාව ජීව කියන එක සංදි කරලා ලියන්න සමාස කරලා ලියන්න අනුබල කියන එක සමාස කරලා ලියන්න කුක්කාවි කියන එක සමාස කරලා ලියන්න දුසිරිත් කියන එක සමාස කරලා ලියන්න සුමිහිරි කියන එක සමාස කරලා ලියන්න ප්‍රබල කියන එක සමාස කරලා ලියන්න ඒ ටිකෙන් අපි හඳුනා ගන්නවා මේ ඔක්කොම පද ටික සමාස වෙලා තියෙන්නේ ඔක්කොම පද ටික සමාස වෙලා තියෙන්නේ උපසර්ගයක් එකතු වෙලා කියලා. උපසර්ගයක් එකතු වෙලා කියලා. යාව කියලා කියන්නේ උපසර්ගයක්, අනු කියලා කියන්නේ උපසර්ගයක්, කුයන්න කියන්නේ උපසර්ගයක්, දුයන්න කියලා උපසර්ගයක්, සුයන්න කියලා කියන්නේ උපසර්ගයක්, ප්‍ර කියලා කියන්නේ උපසර්ගයක්. මේ විදිහට උපසර්ග නාමයකට මුලින් යෙදලා සමාස වුනහම අපි එකට කියනවා අව්‍ය සමාසය කියලා. පද කෙටි කර ගන්න ක්‍රමයක්. මේ සරල ක්‍රමයේ ලේසි ක්‍රමය. මේ උත්තර ටික ඉක්මන් කරලා ලියන්න. උත්තර ටික විතරයි මෙතන හිස්තැන් ටික විතරමයි ලියන්න ඕන. ඔබට පුරුදු කරන්න ඕන නිසා මම මේ කරන්නේ. ඊළඟට නිපාත පද මුලින් යෙදලා සමාස වීම කියලා ලියලා ඒ ටික ලියලා ඉවරනම් මෙන්න මේක නිපාත පද මුලින් යෙදලා සමාස වීම කියලා ලියලා බොහෝ වෙලාවට නිපාත විදියට යෙදෙන්නේ මුලින් යෙදෙන්නේ න කියන නිපාතය න කියන නිපාතය තමයි හැම නිතරම යෙදෙන්නේ නිපාතයක් විදියට තව බොහොම අඩුවේ යෙදෙන්නේ නිපාත කොනතරම් තියෙන මේන් සේව් වැනි වගේ විලාස බඳු අයුරු කියලා නිපාත අද හෙට ඊයේ පිටික පසුව පැසළු කියලා කියන නිපාත නේද ඒ වගේම නිපාත ලලු කියන නිපාතයක් යහ කියලා කියන නිපාතයක් ඒවා නිපාත විදියට අපි ගන්නවා භාෂාවේ දෙන එවැනි පද ඔක්කොම මෙතන දෙන්නේ නැහැ. නමුත් න වගේ නිපාත න උදාහරණයක් විදිහට අව්‍ය කියන වචනේ හැදිලා තින්නෙම අව්‍ය සමාසෙන්නේ නේද? අව්‍ය කියන වචනේ හැදිලා තියෙන්නෙම අව්‍ය කියන සමාසය සමාස වෙලා හැදිලා තියෙන්නෙම අව්‍ය සමාසෙ. මාතෘකා හැදිලා තියෙන්නෙම අව්‍ය සමාසෙ. මාතෘකා නාමය වචනේ හැදිලා තියෙන අව්‍ය සමාසෙ. හරි. නිපාතවලත් එහෙමයි. දැන් න කියන නිපාතේ මුලින් යෙදිලා න දන කුසල් එකතු වුනහම හැදෙන වචනේ මොකක්ද? ඒ ටික ලියන්න උත්තර ටික ලියන්න ටක් ගාලා නදර කුසල් එකතු වුනහම හැදෙන වචනේ තමයි අකුසල්. නදන ප්‍රමාණ අප්‍රමාණ අප්‍රමාණ කතා කරද්දි කතා කරන්න පුතා එතකොට හොඳයි.
අපි අර ටිකේ උත්තර ටික පොඩ්ඩක් බලමු. මේ ටික පුළුවන්නේ යා එකතු කරලා ලියන්න තියෙන හරිය සරලයි. උපසර්ග වලින් නම් අව්‍ය සමාසයේ ලේසි. උපසර්ගයේ මුලින් යෙදෙනවා ඊට පස්සේ නාමයේ යෙදෙනවා මේ නාමයට උපසර්ග එකතු කරලා ලියන්න තියෙන හරිය සරලයි ක්‍රමය. නිපාත ගොඩක් සර්ග නිපාත සමාස කරන පොඩි වෙනසක් තියෙනවා මෙතනදී නදන කුසල් කුසල් නෙවෙයි අකුසල් වෙනවා. නදන ප්‍රමාණ අප්‍රමාණ වෙනවා. ඒක ඔබට තේරෙනවා. ඊළඟට ස්වර අක්ෂරයට මුලින් යෙදෙන නිපාතයන් බවට පත් වෙන අවස්ථාවක් තියෙනවා. බලන්න නදන අවශ්‍ය නදන අවශ්‍ය අනවශ්‍ය අනවශ්‍ය නදන අලස් අනලස් අනලස් නදන ඖචිත්‍ය අනෞචිත්‍ය අනෞචිත්‍ය ඒක ලියා ගන්න පුළුවන් නේද? අනෞචිත්‍ය අනෞචිත්‍ය අයන්නයි කොම්බුවයි නයන්නයි ගයනුකිත්තයි චියන්නයි තයන්නයි යන්සයයි අනෞචිත්‍ය. ඊළඟ ව්‍යංජන අක්ෂරේ පූර්ව යෙදෙන නිපාතයේ තම්බිට නෝ නු ස්වරූපයේ යෙදෙන අවස්ථා තියෙනවා. එහෙම දෙනවා. නෝදන කැමැති නොකැමැති නොකැමැති නැත්තම් ඕනනම් මේක අකමැති කියලා ලියන්න පුළුවන්. නමුත් මෙතන කියන විදිහට ගත්තොත් නොකැමැති කියලා ලියන්නට ඕන. නෝදන සුදුසු සුදුසු කියලා ලියන්නට ඕන. ඔන අව්‍ය සමාසය නිපාත සහ උපසර්ග කියන ආකාර දෙකකින්ම ගොඩ නැගිනවා. දැන් සාම්ප්‍රදායික ව්‍යාකරණයේ තුල අපි අව්‍ය සමාසය ප්‍රධාන කොටස් 4කට වර්ග කරනවා. අව්‍ය සමාසය මෙන්න මෙහෙම වර්ග කරලත් ගන්න. මම මේ වර්ග කිරීමෙන් අදහස් කරේ ගොල්ලොන්ට අවබෝධයක් දෙන්න පළවෙනි එක. දෙවෙනි එක තමයි ඒ තුල අපි යම් ප්‍රමාණයක් අව්‍ය සමාසයට අයිති සමාස පද සාකච්ඡා කරනවා. ඒ ප්‍රමාණවත් ප්‍රයෝජනවත් අපිට. යම් ප්‍රමාණාත්මක අපි සාකච්ඡා කිරීමක් කරනවා. එය අපිට ප්‍රයෝජනවත් මේ සමාසය ඉගෙන ගැනීමෙන්. බලන්න ඒ සාම්ප්‍රදායික විවරණය කියලා කියන ව්‍යාකරණය කියලා කියන මොකක්ද මේ? සාම්ප්‍රදායික ව්‍යාකරණය කියලා මේ අදහස් කරන්නේ පුතේ මේ ටික මේ විවරණය කිරීම කරන්නේ සිදස් සංග්‍රහයෙන්. කොහොමද සිදස් සංග්‍රහය විවරණය කිරීම කරන්නේ? යව්වාදී අව්‍ය සමාසය කියලා වර්ග කරනවා අව්‍ය සමාසය. කු ආදී අව්‍ය සමාසය කියලා අපු වර්ග කරනවා. ප ආදී අව්‍ය සමාසය කියලා වර්ග කරනවා. න ආදී අව්‍ය සමාසය කියලා වර්ග කරනවා. ඒ කියන්නේ යව්කූප කියන උපසර්ග වලට අනුව වර්ග කිරීමක් කරනවා. ඒවයින් හැදෙන සමාස පද ටිකක් වෙනම වර්ග කරනවා. න කියන නිපාතයෙන් හැදෙන සමාස වර්ගිකුත් වෙනම වර්ග කරනවා. මේ බලන්න උදාහරණ ටික අපි උදාහරණ ටික ඉක්මන් කරලා කතා කරගෙන යන්න. අනුමාත්‍රිකාව ලියන්න ඕගොල්ලෝ අංක 1 දාලා යව් ආදී අව්‍ය සමාසය කියලා මම මේ ඕගොල්ලොන්ගේ ඔයි කරන වැඩ ටික යම්කිසි පැහැදිලිතාවයක් ඇති කරන්නේ නැහැ මේ අනුමාත්‍රිකා ටික විතරක් ලියාගෙන යන්න. ලියන්න අනුමාත්‍රිකාව අංක 1 දාලා යව් ආදී අව්‍ය සමාසය යව් ආදී අව්‍ය සමාසය කියලා ලියුවා නම් ඇති. යව් නම් ගණයට එකක වර්ගයක්. ඒ කියන්නේ අව්‍ය පදයක් පසුවිද නාමයක් හර එක්කලා ගලපා ගැනීම තමයි මෙතන යව් ආදී අව්‍ය සමාසය කියලා අදහස් කරන්නේ. මෙන්න මේ ගණයට අයත් පද. කියන්නේ මේ යව් ආදී කියන යව් ආදී අව්‍ය සමාසයට අයත් පද වලින් ඒ කියන්නේ අදහස් කරන යම් තාක් කල්ද ඒ තාක් කල් කියන අර්ථයත් එහෙම නැත්නම් කිසියම් අනුගත වීමක් කියන අර්ථයත්. එතකොට යම් තාක් කල්ද ඒ තාක් කල් කියන අර්ථයත් කිසියම් අනුගත වීමක් හඟවන අර්ථයක් තියෙන උපසර්ගයක් මෙන්න මෙවැනි පදයකට වෙලා හැදුනොත් ඒක අයිති වෙන්නේ යව් ආදී අව්‍ය සමාසයට. මේක වචනය අලුත් හෝ නැත්නම් නුහුරු බවක් තිබුණාට මේවා තාම සරල දේවල්. හරි. යව් ආදී අව්‍ය සමාසය කියලා ලියුවනම් මෙන්න මේ ටික සමාස කරන ඉක්මන් කළා යව් දිව් අනුනායක යථාලාභ යාව ජීව අනු දැනුම අනුබල කියන වචන 6 සමාස කරන ඉක්මන් කරලා බලන්න. සමාස කරන්න. ඉක්මනින් සමාස කරන්න බලන්න. ඉක්මනින් සමාස කරන්න බලන්න ඒක.
හරි මම හිතනවා අවසන් නැති කියලා. අවසන් කරලා ඇති කියලා හිතනවා. ඊළඟ අනුමාත්‍රකාව ලියන කු ආදී අව්‍ය සමාසය කියලා කෙනෙක් කුයන්න කියන වර්ගයට අර අපි උත්තර ටික බලවෙක්පක් කළා ලේසි ටික. ඔයගොල්ලෝ මේ අභ්‍යාස කරාම ඔයගොල්ලෝ විභාගෙට මේ මතක් වෙනවා. ඔහේ නිකන් බලාගෙන ඉඳලා නිකන් ඔහේ ඔන්ලයින් ඉඳලා යනවට වඩා මේ අභ්‍යාස කරවන්නේ ඒකයි. මම කියවනේ ඔයගොල්ලෝ විභාගෙට පාඩම් කරන්න නෙවෙයි තියෙන්නේ සිංහල ව්‍යාකරණ මේවා අභ්‍යාසයක් වැඩිපුර කරන්න තියෙන්නේ. සටහන් ඔයගොල්ලෝ කවදාවත් මේ සටහනක් විභාගෙදී අහන්නේ නැහැ. ඕගොල්ලෝ ඕන මේ වචන ටිකක් දීලා මේවා හරි වැරදි බලන්න දෙන්නේ. විභාගෙ දෙන්නේ එහෙමයි. ඒ නිසා ඒක පොඩ්ඩක් අපි ඉහුරු කරගන්න මේ. අභ්‍යාස ටිකක් වැඩිපුර කරනවා අපි පන්ති සිංහල පන්ති ව්‍යාකරණ වල. ඒක මේ කරන්නේ ඒ සඳහා. හරි. යව්දිව් කියන එක සමාස කරාම හැදෙන පදේ මොකද්ද? යව්දිව් කියන එක සමාස කරාම හැදෙන පදේ මොකද්ද? යව්දිව් කියලා පදේ සමාස කරාම යව්දිව් කියලා සමාසයක් තමයි හැදෙන්නේ. ඒකේ අර්ථය මොකද්ද? ජීවිතාන්තය දක්වා කියන එක. හැමදාම කෙනෙක්. ජීවිතාන්තය දක්වා නැත්තම් හැමදාම කියන එක. ඊළඟට ඊළඟ වෙලෙසි යාව ජීව කියලා ගන්නේ. යම් තාක්කල් දේ තාක්කල් කියන එක. අනුනායක කියලා කියන්නේ අනුගත වීමක් නායකට අනුව යෙදෙනවා කියන එක. අනුනායක තනි පදයක් යථාලාභ ඊළඟට අනුදැනුම ඔයගොල්ලෝ ලේසි කරන්නේ අනුබල වලේසි. ඊළඟට කු ආදී අව්‍ය සමාසයේ කු ආදී අව්‍ය සමාසයේ යම් කිසි අදහසක් අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ කු කියන පදයට අදහස කු කියන වර්ගයේ සමාස පද කු කියන වර්ගයේ උපසර්ග පදයක් පසුවේදී නාමයක් හා එක්කලා සමාස ගලපා ගැනීම තමයි අව්‍ය සමාසය කියන්නේ. මේ වර්ගයේ කු ආදී උපසර්ග පද වලින් ප්‍රකාශ කරන අර්ථයන් දෙකක් තියෙනවා. මේ බලන්න. එකක් තමයි ශෝභනාර්ථය. කියන අර්ථය වැඩි කරන මේ වර්ගයේ සමාස උපසර්ග වලින්. අනෙක තමයි අර්ථය නැති කරනවා. අර්ථය නැති කරනවා මේ වර්ගයෙන්. උදාහරණ බලන්න. දැන් සෝමනාර්ථය අර්ථය වැඩි කරලා දිදුල වල බබලවලා මේ වර්ගයේ සමාස මේ වර්ග උපසර්ග වලින් හැදෙන සමාස පද වලින් අර්ථ ගන්නේ මේ විදිහට. ඔබතා මේ රෙකෝඩින් එකේ පොඩි ගැටලුවක් තියෙන දැන් වෙනද නම් අර අපි පන්තියට ගිහිල්ලා තමයි පන්ති වල වැඩ ටික කරේ. නමුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මේ රෙකෝඩින් දෙකම දාන රෙකෝඩින් එක දානවා අනිවාර්යෙන්ම. රෙකෝඩින් දැන් පහු ගිහුවා දැන් අනිත් පන්ති වල ඒවත් එක දානකොට දවසට රෙකෝඩින් දෙකකට වැඩි අප්ලෝඩ් කරගන්න බෑ. මොකද මේ ස්පීඩ් නැහැ. හරි අඩුවෙන් ස්පීඩ් තියෙන්නේ රවුටරේ SLT එකක් තියෙන එකමනොත් ස්පීඩ් මාදි. මේක හරි අමාරුවෙන් තමයි මේක කරන්නේ. ඉතින් කල්පනා කරනකෝ දවසක්ම ලැපයක් ඔන් කරලා තියෙනකොටත් ඒකෙන් වැඩ කරන්න ගියාම ඊළඟට අමාරුයි. ඒ කියන්නේ ඒක වෙහෙස කර වෙනවනේ. ඒකත් ටික කාලයක් එහෙම කරාම දවසක්ම ලැප් එක ඔන් කරලා අප්ඩේට් දානවා ඒව කරනකොටත් හරි ඊළඟට ආයි පන්තියක් කරගෙන ගියාම ලෙඩ දිනව වැඩි. දැන් මේක හරි ගැටලු සාගත තත්ත්වයක් තියෙන්නේ. කොහොමද මම ඒක ඔයගොල්ලෝ වීඩියෝ එක දානවා මම අද එකත් එක්ක අනිවාර්යයෙන්ම. අනිත් පන්ති වලත් ඔය ගැටලුව තියෙනවා. වීඩියෝ එක දාගැනීමේ ගැටලුවක් තියෙනවා. මේ සිග්නල් මැදිකම. ඉතින් මොකක්ද කරන්නේ? සමහර දවසට වීඩියෝ 3-4ක් එකතු කරලා එක ගන්නට දාලා ඉවර. ඔහේ තියෙන දවසක් ගියත් ඒක අප්ලෝඩ් වෙන්නේ නැහැ. සමහර ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න ප්ලේ වෙන්න තියෙව ඇති. ඒව එහෙම ස්ටක් වෙලා. මොකද්ද කරන්නේ ඉතින්? තියෙන තාක්ෂණي භාවිතා කරනවා. ඉතින් ප්‍රමාණයක් තියෙන කරන්න පුළුවන්. මේ ප්‍රමාණයෙන් කරනවා. බලව අපි ඉස්සරහදී මේක කොහොමද නිවැරදි කරමු. වෙනද නම් එහෙම නැහැ. ඉතින් අපි සාමාන්‍ය ආයතනයේ අපේ පන්ති කාමරය තුල අපි හොඳට ඒක හදලා තියෙනවා. කුමාසයි කොහොමද නිවැරදිව හදලා තියෙනවා. ආයතන තුල පන්ති කාමරය තුල ඒක හරි හොඳට ස්පීඩ් තියෙනවා. තැනත් හොඳට තියෙනවා. ඒක නිසා හරි බලමු. ඒක නිසා ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. නමුත් වීඩියෝ එක දාන සමහර වීඩියෝ ගැන අහලා තියෙන නිසා මම මේ දෙන්නේ. ඊළඟට පොඩ්ඩක් අපි ගත්තොත් අපි යමු ඉක්මන් කරලා කුවාදී. දැන් මේ බලන්න මේ ඒකේ අර්ථය දැන් අපි දැක්කා යව්වාදී වර්ගයේ උපසර්ග වලින් තිබුණේ යම් තාක්කල් පවති දේ තාක්කල් කියන අර්ථහස කිසියම් අනුගත වීමක් කියන අදහසක් තමයි ඒ උපසර්ග වලින් හැදුණු පද වලින් අර්ථ ගන්නුනේ. දැන් කුවාදීකින් අර්ථයන් දෙකක් කුළු ගන්නුනේ. එකක් තමයි ශ්‍රෝභමාන කරනවා. ඒකේ අර්ථය වැඩි කරනවා. ඒකේ අර්ථය බබලවනවා. එහෙම නැත්නම් අර්ථය නැති කළා දානවා. මේ වර්ගයේ උපසර්ගයක් නිපාතයක් උපසර්ගයක් නාමයක් එකතුලා සමාස වුණාම හැදෙන පද වලින් වෙන්නේ ඒක.
මේ බලන්නකෝ. සුමිහිරි ලේසි. මේකත් ලියන්න ඕගොල්ලෝ සුමිහිරි නේද? ඊළඟට සුසිල්. සිල් වඩාත් හොඳ නම් සුසිල්. සුදන ජනතාව වඩාත් හොඳ ජනතාවට කියන සුදන කියලා. හොඳ හදවතක් හොඳ හදවතක් තියෙන සුහද කියලා කියන. වඩා සමීප හදවතක් තියෙනවා. වැඩි අනිත් හදවතට වඩා නේද? ඊළඟ සුසිරිත්. සිරිත් වඩාත් හොඳින් තියෙන සුසිරිත් කියලා කියනවා. වඩාත් හොඳ සිරිත් වලට. චරිත සුචරිත කියන හොඳම චරිත වලට අපි කියන සුචරිත කියලා. ඒ වගේම අර්ථය නැති කරනවා. ඒ බලන්න දුදන. නරක ජනතාවට කියන දුදන කියලා. කුකවි. කුකවි කියලා කියන්නේ නරක කවියට. දුදන ඊළඟට දුගඳ දුගඳ කියලා කියන්නේ නරක ගඳ හොඳ ගඳ කර නෙමෙයි. අයහපත් ගඳ නේද? කුයන කියලා ගත්තත් මේ කුය දැන් උදාහරණයක් ගන්න කුයන්න කියන එකෙන් අපි අර්ථය දුෂ්මාන කරනවා කොහොමද මේ බලන්න කුමාර කියන වචනේ ගන්න මම උදාහරණයක් වලට පෙන්නන්න. උදාහරණයක් ගන්න කොහේ? මේ දුෂ්මාන මේ අර්ථය දුෂ්ට කරනවා කියන නැති කරනවා කියන විරුද්ධාර්ථයක් ඇති කරනවා කියන අපේ සමාජය ඕන තරම් ඉන්න කුමාරලා. කුමාරලා ඕන තරම් ඉන්න. කුමාරලා ඕන තරම් ඉන්න. කුමාර කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද? කූ කියන ඔබ ඉගෙන ගත්තේ? ඔච්චර තමයි ඔක්කොම තියෙන්නේ. කූ කියන උපසර්ගයට මොකක්ද ඉන්නවම දැන් සමහරව අහනවා මේ නිබන්ධනේ කාටවත් ලැබෙන්න හේතුවක් නැහැ මොකද නිබන්ධනේ තාම දැන් සමහරව සමාස කියන්නේ කොහොමද කියලාත් අහන දැන් මේ වෙද්දි මම රෙකෝඩින් එක දාන්න එතකොට ඔයගොල්ලෝ තේරෙයි ගොඩාක් කිව්වා ප්‍රශ්න හරි මම මේ ප්‍රශ්න ටිකට මම උත්තර දෙන්නම් අවසානයේ මේකට අදාළ දේවල් මේ පාඩමට සම්බන්ධයෙන් දැන් කතා කරන්නට වඩා දූගන්නේ කූගන්නේ මොකද්ද කියලා අහනවා මේ නිබන්ධනේ කිසි කෙනෙකුට හැම්බෙන්න ලැබෙන්න විදිහ හේතුවක් නැහැ මොකද මේක අලුත් නිබන්ධනයක් නිබන්ධනේ අලුත් නිබන්ධනයක් ඒක නිසා කාටවත් ලැබෙන්න හේතුවක් නැහැ සමහරව අහලා තියෙනවා වර්ණියව පොඩක් වීඩියෝ එක බලලා චුට්ටක් බලන්න එතකොට ඔකට අඩුපාඩු හදා ගන්න පුළුවන් මොකද දැන් මේ වෙලාවත් එක්ක තියෙන ගැටලුව හරිද මම මේ දැන් මේ මෙතන ඔයගොල්ලන්ට තේරෙන එකක් තියෙනවා මෙන්න මේ යව්වාදී කූවාදී පාදී න ආදී අපේ සමාසය කියලා මෙහෙම වර්ග කිරීමක් කරලා මොකද්ද මේ කියන්නේ කියලා. ඒක මේ මුකුත් එකක් නෙවෙයි ඒක මේ. ඒ කියන්නේ පැරණි ව්‍යාකරණ ග්‍රන්ථයේ මේ අව්‍ය සමාසයට අයිති පද හැදෙන අව්‍ය සමාසයට අයිති පද වර්ග 4කින් අර්ථ දක්වනවා. එක වර්ගයක් තමයි එක නිපාත උපසර්ග නිපාත උපසර්ග හැදිලා හැදෙන පද වර්ගයක් තමයි යව්වාදී වර්ගය ඒවා. ඒ යව්වේ පදවල ලක්ෂණය තමයි මේ පද වලින් අර්ථයක් දෙනවා මෙන්න මෙහිම අර්ථයක්. යම් තාක්කල් පවතිති තාක්කල් කියන අර්ථය හෝ කිසියම් අනුගත වීමක් හංගවන අර්ථය යව්වාදී යව්වේ සමාසය කියන සමාස වර්ග වලින් පෙන්눔 කරනවා. අර්ථ දැක්වෙනවා. ඊළඟට පැරණි ව්‍යාකරණයේ තවත් අව්‍ය සමාස වර්ගයක් හඳුනා ගන්නවා කූවාදී අව්‍ය සමාසය කියලා. මේ කූවාදී අව්‍ය සමාසයට අයිති සමාස පදවල ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ශෝභමාන අර්ථය හෝ දුෂ්‍යමාන අර්ථයක් තියෙනවා. දුෂ්‍යාර්ථයක් ඇති කරන අර්ථයක් තියෙනවා. ඉතින් ඒ අර්ථ දෙක දක්වන ලැබීම තමයි මේ සමාස වර්ගවල ලක්ෂණය. අව්‍ය සමාසවල. එහෙම නැතුව ලොකු මහා මුතු එකක් නෙමෙයි. වර්ග කිරීමක් කරලා තියෙනවා. වර්ග කිරීම. ඊළඟට අපි මේකේ උත්තර ටික බලුවොත් දැන් මම කූ කියන එක කතා කරමින් හිටියේ. කුමාර කියන වචනේ වල තරම් සමාජයේ තියෙනවා මාර කියලා කියන්නේ නරකයි කියන එක නේද මාරයි කියලා කියන්නේ නරක කෙනාටනේ මාරයි කියලා කියන්නේ මාර කියලා කියන්නේ කුමාර මාර කියලා කියනෝනේ මාර කියලා කියන්නේ මාරයට කුමාර කියලා කියන්නේ කුමාරයට මාර නෑ කියන එක තමයි කුමාර කියන්නේ මාරයෙක් නෙවෙයි හොඳ කෙනෙක් කියන්නේ මාර කියන්නේ කුමාරයට මාරයි කියලා කියන්නේ ඒ මාන නෑ නැත්තම් හිමෙක් කෙනෙක් නෙවෙයි මේ කුමාර කියලා කියන්නේ හොඳ කෙනෙකුට නේද මේ බලන්න තව එකක් මම ලියනවා
කු වලට එකතු කරනවා මන්ත්‍රණ කියලා කියන්නේ හොඳ එකක්. මන්ත්‍රණ කියලා කියන්නේ හොඳ එකක්. සාකච්ඡාවනේ හොඳ සාකච්ඡාවට මන්ත්‍රණ කියන්නේ. කුමන්ත්‍රණ නරක සාකච්ඡාවට කුමන්ත්‍රණ කියලා. අයහපත් සාකච්ඡාවට. දුෂ්චාර්ථයක් ඇති කරන්නේ. හොඳ අර්ථය නැති කරන්නේ. නේද? මේ වගේ අපිට පුළුවන් කවි කුකවි ඊළඟට පුරිස් කුපුරිස් කියලා කියන්නේ අයහපත් පුරුෂයා කියන එක. ඒ වගේ අපිට පුළුවන් සමාස හදාගන්න. අපි යනවා මේකේ තුන්වෙනි එක කියලා කියලා ප ආදී අව්‍ය සමාස කරන සමාස වර්ගයේ තවත් ඉදිරි වර්ග කරනවා. මේ අව්‍ය සමාසයේ තවත් වර්ගයක් තමයි ප ආදී අව්‍ය සමාසය. දැන් යව් ආදී අව්‍ය සමාසයේ අර්ථාන්විතව වර්ග කිරීමක් කරා. ඊළඟට කු ආදී අව්‍ය සමාසයේ වර්ග කරේ ඒ තියෙන අර්ථයන්. දැන් තව එකක් මේ වර්ග කරගෙන තියෙන මොකද්ද? ප ආදී අව්‍ය සමාසය කියලා. ප ආදී අව්‍ය සමාසය. ඒ කියන්නේ පයන්න ආදී කොට ගත්තා. පයන්න විතරක් නෙවෙයි. දැන් අපිට මේ ඔයගොල්ලෝ පේරන මෙතන පරිණිකට යන්නකෝ. යව් කියලකින් ගත්තාම යව් ආදී යව් ඕන අපිට දැන් මෙතන ලියන්න දෙන කොහොමද? යව් යාව අනු යතා ආදී අව්‍ය සමාස කියලා ලියන්නත් තිබ්බා. ඒ වෙනුවට යව් ආදී අව්‍ය සමාස කියලා ලිව්වා. ඊළඟට දෙවෙනි එක ගන්නකෝ කු ආදී අව්‍ය සමාස. ඕන මේක මෙහෙමත් තිබ්බා. නේද? කු සු දු එහෙම ලියන්න. එහෙම නොලිය කු විතරක් ලිව්වා. නාමයට. දැන් ප කියන එකත් එහෙමයි. ප කියන එකේ ප ආදී අව්‍ය සමාසය කියලා කිව්වොත් ඕනනම් ඔකට කියන්න පුළුවන් ප ප්‍ර උප ආදී අව්‍ය සමාසය කියලා. එහෙම නැතිව පළවෙනි විතරක් සමාසයෙන් වර්ග කරලා නම් කරා. අන්න ඒක තමයි උතර කළ දෙන්නේ. නැතුව වෙන මොකුත් විශේෂ බර අර්ථයක් උතන බර අදහසක් නෑ. සරලව තේරුම් ගන්න. එතකොට දැන් ප ආදී අව්‍ය සමාසයේ උත්කෘෂ්ඨාර්ථය සහ සමීපාර්ථය කියලා අර්ථයන් දෙකක් තියෙනවා. අපි දැක්ක පළවෙනි එකෙත් අපිට අර්ථයන් දෙකක් දැක්කා යව් ආදී අව්‍ය සමාසයේ. ඒ අර්ථය නිසායි ඒක වරක්. දෙවෙනි එකෙත් අපි දැක්කා ඒකේ ඒ කු ආදී අව්‍ය සමාසයේත් ඒකට අර්ථයන් දෙකක් ඊසායක වරක් කරා. පත් එහෙමයි. උත්කෘෂ්ඨාර්ථය කියන්නේ වැඩි අර්ථයක් සහ සමීපාර්ථයක් කියන්නේ සමීප ළඟට ගන්නවා කියන අර්ථය. ඉතින් ප ආදී අව්‍ය සමාසයේ අයිති වෙන උපසර්ග තියෙනවා, ප්‍ර තියෙනවා, ප තියෙනවා, උප තියෙනවා. මෙන්න මේ අදහසෙන ඕන උපසර්ගයක් ප ආදී අව්‍ය සමාසයට අයිති වෙන්නේ. මේ උදාහරණ කරන්න ඕගොල්ලෝ ප්‍රවර්ධන පවර පතුල පබල පබා ප්‍රවර්ධන කියලා කියන්නේ වර්ධනය කරනවා. වර්ධනය වැඩි කරනවා. පබල කියලා කියන්නේ බලය වැඩි කරනවා. වර කියලා කියන්නේ උතුම් වැඩි කියන අදහස. බා කියලා කියන්නේ බා කියලා කියන්නේ ලස්සනයි කියන එක. එළියයි කියන එක. පබා කියලා කියන්නේ එළිය වැඩි නැත්නම් ලස්සන වැඩි කියන අදහස. ආලෝකය වැඩි කියන. තුල කියලා කියන්නේ ඇතුළ කියන එක නැත්නම් තුල කියලා කියන එකේ අදහසක්. පතුල කියලා කියන්නේ තුල කියලා කියන්නේ ඇතුලේ කියන අදහස. පතුල කියලා කියන්නේ ඇතුලේ යටම කොටස කියන එක. තමයි අර්ථය උත්කෘෂ්ඨාර්ථයක්. සිද්ධ ප්‍රසිද්ධ ටික සමහරවල් කියනවා ප්‍රසිද්ධ කියලා කියන්නේ සිද්ධ වෙච්ච දේ වඩාත්ම පැතිරුණා කියන අදහස. සමීපාර්ථය කියන ඕකිදා ඔයගොල්ලෝ නිබන්ධනයට දාලා ප්‍රශ්න තියෙනම් chat කරනට වඩා මම හිතන්නේ අහුවෙන්නේ මොකද chat කරන්න කිව්වොත් එහෙනම් අපිට මට සමහරවිට පස්සේ උත්තර දෙනකොට එතන පහුවෙලා තියෙන්නේ. කෙලින්ම අහන්න මම කියන්නේ මයික් ඔන් කළා මම ලවුඩ් දීලා තියෙන මයික් එකට නිසා ඔන් කරලා අහන්න. උපනායක සමීප අර්ථයක් තියෙනවා. නායකයාට සමීප නිසා උපනායක කියනවා. අනවා සමීප අර්ථයක් තියෙනවා. උපදේශ දේශ වලට සමීප නිසා උපදේශ කියලා කියනවා. උපවිදුහල්පති විදුහල්පතිට සමීප නිසා උපවිදුහල්පති කියලා කියනවා. නගරයට සමීප නිසා උපනගරය කියලා කියනවා. ඒ නිසා නගර උපනගරය මේ ආදී කියනවා. මේකට උත්තර ලියන්න අදහසත් එක්කම ගන්න. ඊළඟට අවසානයක න ආදී අව්‍ය සමාසය මාරු න ආදී අව්‍ය සමාසය කියලා ලියන්නකෝ ඔයගොල්ලෝ. ක්ලාස් එකේ 9යි අය විතර වගේ වෙයි ක්ලාස් ඉවර කරනකොට. මොකද මේකේ තව එක මාතෘකාවක් අපි අනිවාර්යෙන් අද කතා කරගන්න ඕනේ. එක මාතෘකාවක් තව එක අනිවාර්යෙන් කතා කරමු. මේ ලේසි එකක් කතා කරේ. තව එකක් කතා කරලා අපි අවසන් කරන්නේ. නැතුව අපි අද අවසන් කරන්න බෑ. මට මම කතා කරන්න අප දේවල් තව බොහෝ තියෙනවා. මම අද රචනා කතා කරන්න හිතාගෙන ආවා. ඊළඟට අපිට විලාසන පන්ති පටන් ගැනීම ගැටලුවක් ආවෙත් එක තැනින් අඳුනා. රැය වුණෙන් පස්සේ ඔයගොල්ලෝට ගැටලු සාගත තත්ත්වයන් එනවා.
ඒවත් එක්ක ඉතින් මේකේ පොඩි ප්‍රශ්න ඇති වෙනවා. දැන්ට සමහර අය ලිව් වෙලා මේ වෙනකොට ලිව් වෙලා. ඒ අපරාධයක් නේ. ඉතින් මේක තව මම 9:00 10 වෙනකම් මම කරන්න කැමතියි. මේක 9:00 10 වෙනකම් කරනකොට අපේ මේ දරුවන්ගේ 20ක් 25ක් විතර තමයි ඉතුරු වෙන්නේ. බඩගින්න නැහැ නිදිමතයි. ඒ ඔක්කොම බලපානවා. ඒවත් එක්ක. හරි න ආදී අභ්‍ය සමාසය න නම් ගණයට අයත් න කියන වර්ගයේ පදයක් පසුවිදි නාමයක් එක්ක සමාස ගැලපීම තමයි න ආදී අභ්‍ය සමාසය කියලා කියන්නේ. මේක ලේසි උදාහරණ දෙනවා. නෑ කියන අදහස මේකෙන් ගන්නෙ අර්ථය එන්නේ නැත කියන අදහස මේ දුෂ්‍යාර්ථයක් ඇති කරන්නේ න දන මිනිස් නොමිනිස් න දන වමනා න දන කටයුතු නොකටයුතු න දන මුසු නොමුසු නැත්තම් නොමුසු. හරි ඔන්න ඔතනින් ওই කොටස අවසන් කරනවා මම. එතනින් ওই කොටස මම අවසන් කරනවා. තා එක මාතෘකාව මම මේ කතා කරලා තමයි අද නවත්තන්නේ. ඔය කොටසක් කතා කරලා තමයි මම අද මේක අවසන් කරන්නේ. හරි බලමු. ඔය කරපු අභ්‍යාස ටික අනිවාර්යෙන් කරලා ඔයගොල්ලෝ යොමු කළ යුතුමයි. මම ලේසි එකක් කතා කරලා යනවා ටිකක් සංකීර්ණයකට. අමාරු නෙමෙයි. ජොඩ චුට්ටක් සංකීර්ණයකට යනවා. මම අද කතා කරනවා ඊළඟට අන්‍යාර්ථ සමාසය කියන එක. අන්‍යාර්ථ සමාසය. සමාස වලින් අන්‍යාර්ථ සමාසය කියන එක කතා කරනවා. ඒක ලේසි අමාරු නෑ. අන්‍යාර්ථ කියන වචනේ සමාස පදයක් නේ. අන්‍යාර්ථ කියන පදය සමාස පදයක්. නදන අර්ථ අන්‍යාර්ථ. මොන සමාස පදයක්ද? අන්‍යාර්ථ කියන පදය සමාස පදයක්. මොන සමාස පදයක්ද? අන්‍යාර්ථ කියන වචනේ හැදුනේ නදන අර්ථ වලින්. මොකක්ද එන සමාස පදේ? මොන සමාස පදේද? පදයක්ද? අව්‍ය සමාස පදයක් නේ. අන්‍යාර්ථ කියන වචනේ හැදුනේ නදන අර්ථ වලින් නේ. නදන අර්ථ අන්‍යාර්ථ. ඒතර අන්‍යාර්ථ කියන වචනය අයිති වෙන්නේ අපි කලින් කතා කරන පළවෙනි සමාස වර්ගයට. සමාස වර්ගය. හරිද? හරි. බලන්න ඊළඟට මේ අන්‍යාර්ථ කියන්නේ මොකක්ද අන්‍යාර්ථ කියලා කියන්නේ? මෙන්න මේක තමයි අන්‍යාර්ථ කියලා කියන්නේ. අන්‍යාර්ථ කියලා කියන්නේ මේක. හරි සරලයි හරලව තේරුම් ගන්න. අන්‍යාර්ථ කියන සමාස වර්ගයේ අදහස සරලව තේරුම් ගන්න. අන්‍යාර්ථ කියන එක මේ බලන්න. අන්‍යාර්ථ සමාසය අන්‍යාර්ථ සමාසය. හරි සරලයි. අන්‍යාර්ථ සමාසය කියන්නේ මොකක් හරි සමාස පදයක් හැදුනහම පද දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදෙනෝනේ පදයක්. පද හදන්න ඕගොල්ලොත් දන්නවා. භාෂාවෙත් දන්නවා. හරිද? අපි දුම් පද දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදෙන පදයක්. සරල ඔයගොල්ලෝ දන්නේ මේ පදයක් මම ගන්නවා. ඔයගොල්ලෝ දන්න එකක් ඊට වඩා වෙන එකක් ගමු ඒක ලේසි. උදාහරණයක් විදියට මේ බලන්නකෝ. net මෙතනින් තේරුම් ගන්න 3
ඇත්තේ යමේ කුටද net 3ක් තියෙන්නේ කාටද අන්න එයාට කියනවා නමක් මොකද්ද net 3ක් ඇත්තේ යමෙකුටද සමාස කරාම හැදෙනව නමක් මොකද්ද තනි වචනයක් ඒ තමයි තිනෙත් කියලා තිනෙත් මෙන්න බලන්න පද කීපයක් මේ සමාස කරලා අපි කියන මොකක්ද සමාස කරනවා කියලා කියනවානේ පද දෙකක් හෝ කීපයක් එක්කර ගලපා ගැනීම මෙතන මෙන්න මේ ටික එක්කර ගලපා ගත්තාම net 3ක් ඇත්තේ යමෙකුටද කියන පද ටික එක්කර ගලපා ගත්තාම හැදෙන පදය තමයි තිනෙත් කියන්නේ net 3ක් ඇත්තේ යමෙකුටද එයාට අපි කියන ඉතින් එකතු කරාම හැදෙන සමාස පදය තමයි තිනෙත් තිනෙත් කියන්නේ සමාස පදය හැබැයි මේ තිනෙත් කියන සමාස පදයෙන් අර්ථ දැක්වෙන්නේ වෙනත් දෙයක්. කාටද තිනෙත් කියන්නේ? ඊශ්වරයා. ඊශ්වරයාට. ඊශ්වරයා. දැන් එහෙනම් අපි නිර්වචනයේ අපි දැන් මාතෘකාව තේරුම් ගමු. දැන් මාතෘකාව තේරුම් ගමු. මෙන්න මේකයි අතර තමයි මේ කියන්නේ. අන්‍යාර්ථ මෙන්න අන්‍යාර්ථය. අන්‍යාර්ථ සමාසය. මේකේ අන්‍යාර්ථය තමයි මේ තියෙන්නේ. හැබැයි අන්‍යාර්ථ සමාස පදය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අන්‍යාර්ථ සමාස පදය. මේ තමයි අන්‍යාර්ථය. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා අන්‍යාර්ථය කියන්නේ මොකක්ද? අන්‍යාර්ථ සමාසය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පද දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා නැත්නම් මනාව ගැළපිලා හැදෙන පදයක් තියෙනවා සමාස පදේ මෙන්න මේක. මේක තමයි හැදීම එකතුලා හැදෙන සමාස පදේ. අන්න එහෙම හැදෙන සමාස පදයෙන් වෙනත් අර්ථයක් ප්‍රකාශ වෙනවා නම් අය කියන්නම් පද දෙකක් හෝ කීපයක් එකතු වෙලා ගැළපිලා හැදෙනවා සමාස පදයක්. ඒ හැදෙන සමාස පදේ පද කෙටි කර දක්වුවාම හැදෙන පදේ වෙනත් අර්ථයක් ප්‍රකාශ වෙනවා නම් වෙනත් අර්ථයක් කියන එකේ අදහස තමයිනේ අන්‍යාර්ථ කියන එක. වෙනත් අර්ථයක් කියන එකේ අදහස තමයි අන්‍යාර්ථ කියන්නේ. අන්න එහෙම වෙනත් අර්ථයක් කියවත් අන්‍යාර්ථයක් කියනවා නම් අපි ඒකට කියන මොකක් කියලාද? අන්‍යාර්ථ සමාසය කියලා. එහෙනම් ආපෝ කියන පද දෙකක් හෝ කීපයක් එකතුලානේ සමාස වුණාම ඒ පදයෙන් වෙනත් අර්ථයක් ප්‍රකාශ කරනවා නම් අපි කියන්නේ අන්‍යාර්ථ කියලා. ඒක තමයි මම හිතන ඔයගොල්ලෝ තේරෙන්නේ නැtei කියලා. ඊටාම ලීසිම සමාසයක් බලාගෙන ගියා. ලියන්න. ඔතන අන්‍යාර්ථ සමාසය කියලා මාතෘකාව ලියලා ලියාගන්න මෙහෙම. කිසියම් පද කිහිපයක් එතන ලියාගන්න. කිසියම් පද කිහිපයක් ගෙන කිසියම් පද කිහිපයක් ගෙන සමාස කළ කල්හි 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 එම සමාස පදයෙන් ඔය එම සමාස පදයෙන් කියලා කියන්නේ මෙතන නම් තිනෙත් කියන එකේ. දැන් අර කිසියම් පද කිහිපයක් ගෙන සමාස කළ කල්හි කියලා කියන්නේ මෙන්න මේ ටිකෙන්. net 3ක් ඇත්තේ යමෙකුටද කියන ටික තමයි කිසියම් පද කිහිපයක් ගෙන කියලා අදහස් කරේ මේ ටිකේ. මෙතන කිසියම් පද කිහිපයක්. කිසියම් පද කිහිපයක් ගෙන සමාස කළ කල්හි. මේ බලන්නකෝ. අය කියනවා කිසියම් පද කිහිපයක් ගෙන සමාස කළ කල්හි අන්න සමාස කළ කල්හි කියලා අන්න හරිද සමාස කළ කල්හි එම සමාස පදේ ඒ කියන්නේ මෙන්න මේ සමාස පදේ මේ එම සමාස පදේ කියලා කියන්නේ මෙන්න මේ සමාසය කියන්නේ තිනෙත් කියන පදේ එම සමාස පදෙන් ප්‍රකාශ කිරින අර්ථයට වඩා කියන්නේ මෙන්න මේ තිනෙත් කියන පදේ අර්ථයට වඩා එම සමාස එම පදයෙන් ප්‍රකාශ කරන අර්ථයට වඩා
එම පදයෙන් ප්‍රකාශ කරන අර්ථයට වඩා වෙනස් වූ ප්‍රකාශ කරන අර්ථයට වඩා වෙනස් වූ ඉතින් වරහන් ඇතුළේ ලියා ගන්න අන්‍ය වූ කියලා. ඉතින් වරහන් ඇතුළේ ලියා ගන්න අන්‍ය වූ කිසියම් පද කිහිපයක් ගැන සමාස කළ කල්හි එම සමාස පදයෙන් ප්‍රකාශ කරන අර්ථයට වඩා වෙනස් වූ වරහන් ඇතුළේ අන්‍ය වූ අර්ථයක් එම සමාස පදයෙන් ප්‍රකාශ වේ නම් එම සමාස පදයෙන් ප්‍රකාශ වේ නම් එය අන්‍යාර්ථ සමාසය ලෙස දැක්විය හැකිය. හරි ලේසි මේක පුතා මේ නිර්වචනට වඩා මේ වචන ඛණ්ඩ වලින් මතක තියාගන්න කිසියම් පද කිහිපයක් ඉන්න සමාස කළ කල්ලි එම සමාස පදයේ වෙනස් අර්ථයක් ප්‍රකාශ වීම තමයි අන්‍යාර්ථ සමාසය කියලා කියන්නේ. හරිද? හරි. අපි දැන් යන් උදාහරණ කිහිපයකට. සියපත් ඉරක් දැන් මෙන්න මේ වචන ඔයගොල්ලෝ මේ වචන මතක තියාගන්න ඕනේ. නිබන්ධන තිබ්බනම් මම මේකට වෙන අභ්‍යාසයක් තිබ්බ ඕකට කරන්න. දැන් net 3ක් ඇත්තේ යමුකුටද එයාට කියන්නේ තිනෙත් කියලා. ඔය කිරක් ඇඳ ගන්න ඕනේ. දැන් ඉතින් ඔයගොල්ලෝ ටිකක් ඇඳින්න ක්‍රමයක් නැහැ නිබන්ධන නැති නිසා. ඒ කියන්නේ තිනෙත් කියලා කියන කාටද ඊශ්වරයට. තිනෙත් කියන්නේ සමාස පදේ. සියපත් යන පදේ තියෙන පත්සියක් ඇත්තේ යමකටද? ඒ කියන්නේ පත්සියක් තියෙන්නේ මොකකටද? ඒකට අපි කියන සමාස වෙනවා සියපත් කියලා. සියපත් කියන්නේ මොකකටද? නෙළුම් මලට. නෙළුම් මල කියලා කියන්නේ අන්‍යාර්ථය. දැන් ඕගොල්ලන්ට සියපත් කියන වචනයයි පත්සියක් ඇත්තේ කියන වචනයයි නෙළුම් මල කියන වචනය දුන්නේ නැහැ කියලා හිතමු. ඊට කලින් මම එන්නම් පළවෙනි වචනේ. මේ බලන්නකෝ. මට කියන්නකෝ. ඔයගොල්ලන්ට දීලා තියෙන මෙන්න මෙහෙම වචන ඛණ්ඩ තුනක්, කොටස් තුනක් වෙන් කරලා දීලා තියෙනවා. net තුනක් ඇත්තේ යමෙකුටද කියලා එකක් දීලා ඊට පහලින් ඊට ඉස්සරහින් සමාන ලකුණක් දාලා තිනෙත් කියලා දීලා ඊට ඉස්සරහින් සමාන ලකුණක් දාලා ඊශ්වරයා කියලා දීලා මොන දැන් කොටස් තුනක් දීලා තියෙනවා. net තුනක් ඇත්තේ යමෙකුටද කියලා දීලා තියෙනවා. සමාන ලකුණක් තියෙනවා. තිනෙත් කියලා තියෙනවා. සමාන ලකුණක් තියෙනවා. ඊශ්වරයා කියලා තියෙනවා. දැන් මේ වචන කොටස් තුනෙන් ඒ කියන්නේ net තුනක් ඇත්තේ යමෙකුටද කියන කොටසිනුයි තිනෙත් කියන කොටසිනුයි ඊශ්වරයා කියන කොටසිනුයි මේ කොටස් තුනෙන් මට කියන්න සමාස පදය මොකක්ද කියලා. මොකක්ද සමාස පදය මේ කොටස් තුනේ? යමෙකුටද කියන වචනයේද තිනෙත් කියන වචනයේද ඊශ්වරයා කියන වචනේද සමාස පදේ? තිනෙත් කියන පදේ. අන්න මතක තියාගන්න ඔය අපහැදිලිතාවය අනිවාර්යව ඔයගොල්ලෝ හදා ගන්නට ඕන. net තුනක් ඇත්තේ යමකටද කියන එක අයින් කරලාම දාන්න ඕනේ අපි කොහොමද? ඒක සමාසයක් වෙන්න දෙන්නේ ගොඩක් පද තියෙනවනේ. අපිට ගැටලුව තියෙන්නේ තිනෙත් කියන සහ තිනෙත් සහ ඊශ්වරයා කියන එකනේ. දැන් ඔයගොල්ලෝ දැනගන්නට ඕන මෙතන තිනෙත් කියන එක තමයි සමාස පදය. ඊශ්වරයා කියලා කියන්නේ අන්‍යාර්ථය. ඒක අවබෝධ කරගන්න මෙතන. තිනෙත් කියන්නේ සමාස පදය. ඊශ්වරයා කියලා කියන්නේ අන්‍යාර්ථය. බලන්න මේ කොටස ඉතාම වැදගත්. ඔයගොල්ලන්ට අලුත් වචන ගොඩක් අහු වෙනවා මේ ටික. හරිද? ඒ නිසා ඉක්මන් කරලා බලා ගන්න. දැන් සියපත් කියන එකෙත් එහෙනම් නෙළුම් මලද සියපත් කියන එකද සමාසය කියලා අපෙන් ඇහුවොත් අපි කියන්නේ සමාස පදේ වෙන්නේ සියපත් කියන එක. ඒ වගේ උදාහරණ අදහස් ටිකක් තියෙන මේක අපි ඉක්මන් කරලා කරමු. බලන්න
අන්‍ය අර්ථ පළ කරනවල මොනවද බලන්න තිනෙත් ඒක හරිනේ ඊශ්වරයා තාරාපති තරුවලට අධිපති වේ තාරාපති කියලා කියන්නේ මොකකටද තාරාපති කියලා කියන්නේ මොකකටද සඳ සඳට තාරාපති කියලා කියන්නේ සඳට තරුවල අධිපති තාරාපති කියන්නේ සඳට මල් අවි දරන්නේ මල් අවි සමාස කරාම මලවි හැදෙනවා මොකද්ද මලවි කියලා කියන්නේ අනංගය අනංගය මල් සරා කියලා කිව්වත් කමක් නැහැ නේද අනංගය අර මොකක්ද අනංගය කරනවා කියලා කියන්නේ නේද අනංගය මොකක් කරනවා කියලාද කියන්නේ අනංගය නැත්නම් මල් සරා මොකක් කරනවා කියලාද කියන්නේ විදිනවලු නේද අනංගය විදිනවලු බලාගෙන නේද අනංගය විදිනවලු දැම්ම නෙමෙයි හරිනේ හරි එතකොට අනංගය මල් දුන්නෙන් විදිනවා කියලා කියනවා එයාට තමයි ඔය මලවි කියන වචනේ හැදෙලා තියෙන්නේ එහෙමයි හරි අපූර්ව මේ විස්තරයක් තියෙනවා අපි ඔය අනංගය කියන වචනේ මලවි කියන වචනේ කතා කරනවා 16 වෙනි පාඩමේදී ඉතින් අපි බලමු ඒ අර්ථය කොහොමද කියලා දික් ඇස දික්කු ඇස් ඇත්ති දිගැස කවුද දිගැස කියලා කියන කාන්තාවට දස බල 10ක් ඇත්තේ දස බල ඒ කියන්නේ බුදුන් වහන්සේට බලන්න ඊළඟ ටිකේ මම උදාහරණ උත්තර ටික විතරක් කියාගෙන යන්නම් ටික ලියන්න වෙලාවක් නෑ දැන් අපිට උත්තර ටික විතරක් කියාගෙන යන්නම් මම එතන මේකෙත් උත්තර ටික ලියාගෙන යන්න ඕගොල්ලෝ ටක් ගාලා උත්තර ටික විතරක් කියන්නම් නිබන්ධනයේ තියෙන නිසා නිබන්ධනය බලලා පිළිතුරු මේ හිස්තැන් වලට එන ටික විතරයි ඔයගොල්ලෝ ලියන්න ඕන මෙතන හරිනේ හරි ඔය ලියන්න දුන්නේ සමහර ඒවා ඔයගොල්ලෝ දන්නේව පොතේ තියෙනේව නමුත් ඔයගොල්ලෝ වරක් ලියනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ පාඩම් කරා වගේ තමයි කොපි කරනවා නිකන් පාඩම් කරනවා වගේ එකක් නෙමෙයි හරි හංසයා එරුනේ යම් තැනකද එරුණු හස් හංසයා එරුනේ යම් තැනකද එරුණු හස් එරුණු හස් කියන්නේ මොකක් මොන පදයේද උතන එරුණු හස් කියන්නේ මොන පදයේද උතන සමාස පදය එරුණු හස් කියලා කියන්නේ සමාස පදය එරුණු හස් කියන එකේ අන්‍යාර්ථය මොකක්ද මේ ටික ඔයගොල්ලෝ අහලා නැතේ එරුණු හස් කියන එකේ අන්‍යාර්ථය තමයි විල කියන එක විලට කියන අන්‍යාර්ථ පදයක් මොකක්ද එරුණු හස් කියන එක පුතේ මේ මම මෙතන චුට්ටක් පැහැදිලි කරලා මේක ලියන්න දෙන්නේ නැති උනාට පැහැදිලි කරනම් මෙතන අන්‍යාර්ථ සමාසයේ ප්‍රධාන කොටස් 7කට වර්ග කරන්න පුළුවන් ප්‍රථමා විභක්තියත් ආලපන විභක්තියත් හැර ඉතිරි විභක්ති 7ට අයිති වෙන විදිහට මේ වර්ග කිරීම කරන්නේ මම මේක උත්තර විතරක් අදට කියන්නම් ඊළඟ දවස් සටහන හදන්න හරිනේ දැන් ඔතන එන්නේ කර්ම විභක්ති පදයක් වෙයි තියෙන්නේ හරිනේ ඔතන තියෙන්නේ කර්ම විභක්තියට අයත් පදයක් ඊළඟට ඒ කර්ම විභක්ති පදේ එක මම ඊළඟ දවස් දෙන්නම් ඊළඟට ඉඳුරන් দমনය කරලද්දී යමෙකු විසින්ද යාට කියන දෙමිදිරු කියලා දෙමිදිරු කියන්නේ කාටද දෙමිදිරු කියලා කියන්නේ ඉඳුරන් দমনය කරලා යමෙකුට යාට අපි සමාස පදයක් හදාගන්න දෙමිදිරු කියලා දෙමිදිරු කියලා කියන්නේ පුතේ මුනිවරයාට ඉඳුරන් দমনය කරපේනාට අපි කියන මුනිවරයාට තමයි දෙමිදිරු කියලා කියන්නේ හරිද දෙමිදිරු කියලා කියන්නේ මුනිවරයාට මේ ටික ඔයගොල්ලෝ යෙව් වෙන්න එපා පුඩිම ඉස්සහ කරන්න මේ හෙඩින් අවසන් කරනකන් ඉන්න මොකද මේ ටික ඔයගොල්ලෝ අලුත් වචන මේවා සමහරවිට විභාග දෙන වචන දෙමිදිරු ඊළඟට තුරු සුන්නුවේ යමකින්ද හැදෙනව පදයක් මොකද්ද සුන්තුරු කියලා සමාස පදයක් සුන්තුරු කියන්නේ මොකක්ද සුන්තුරු කියලා කියන්නේ මොකක්ද සුන්තුරු කියලා කියන්නේ අන්‍යාර්ථය තමයි සුන්තුරු කියන පුතා පොරවට අන්‍යාර්ථ පද මේවා පොරවට සුන්තුරු කියලා කියනවා පොරවට පොරව නොලිවට කමන්න අපිට අහගෙන ඉන්න ඊළඟ දශමික සටහන හදාගන්න ඊළඟට දෙල්ලද වස්ත්‍රයත්තේ එයාට සමාස පදයක් අපි හදනවා දුන්වත් කියලා දුන්වත් කියන්නේ කාටද දුන්වත් පුතා දුන්වත් කියලා කියන්නේ බමුණට තමයි දුන්වත් කියලා කියන්නේ දෙල්ලද වස්ත්‍රය තියෙන එයාට එසා එයාට කියන දුන්වත් නැත්තම් බමුණ ඊළඟ එක ගොනගුල් ගිලිහුනේ යම් තැනකින්ද ඒක සමාස කරාම හදාගන්න සමාස පදයක් තමයි ගොළු ගොන ගුල් ගොළු ගොන ගුල් අලුත් වචනයක් නේද අලුත් මේවා ගොළු ගොන ගුල් ගොළු ගොන ගුල් කියලා කියන්නේ ගසට ගොනගුල් කියන්නේ කාටද ගොනගුල් කියලා කියන්නේ පුතේ වඳුරට. ඒතර වඳුරා කියලා යම් තැනකින්ද සමාස කරාම ගොළු ගොනගුල්
එතකොට ඒ කියන්නේ මොකක්ද? ගසට තමයි ගොළු ගොනගුල් කියලා සාම්ප්‍රදායික විවරණේ පසක් කරලා දෙන්නේ. S5ක් ඇත්තේ යමෙකුටද? S5ක් තියෙන කාටද කියලා අහනවා. අතර ගොනගුල් කිව්වේ කාටද? වඳුරට. හොඳට මතක තියාගන්න. කියන්නේ වඳුරා ගිලි කොහෙන් හරි පහතට වැටෙන එකට කියනවා වඳුරා පහතට වැටෙන එකට ගොළු ගොනගුල් කියලා. එතන ගොනගුල් කියලා කිව්වේ මොකටද? වඳුරට. හරිද? ඒ කියන්නේ මෙතන ගොළු ගොනගුල් කියලා කියන්නේ ගසට. ඒක වෙනම එකක්. S5ක් ඇත්තේ යමෙකුටද? පසස්. පසස් කියන්නේ කාටද? පසස් කියන කවුරුද දන්න? බුදුන් වහන්සේ තමයි පසස් කියලා කියන්නේ. පසස් කියලා කියන්නේ. ඊළඟට මත්තු නොයේ ගජන් ඇත්තේ යම් තැනද? ගජන් කියලා කියන්නේ කාටද? හස්තියන්ට. ගජන් කියලා කියන්නේ හස්තියන්ට. මත් වූ නොයේ ගජන් ඇත්තේ යම් තැනකද? ඒකට එක සමාස කරාම හැදෙනවා මත්නේ ගජන් කියලා. මත් වූ කියලා කියන්නේ මත් භාවයට පත් වෙච්ච. මත්නේ ගජන්. මත්නේ ගජන් කියලා කියන්නේ කාටද? මොකටද? මත්නේ ගජන් කියලා කියන්නේ මතක තියාගන්න වනාන්තරයට. මත්නේ ගජන් කියලා කියන්නේ වනාන්තරයට. ඔයගොල්ලෝගේ සාමාන්‍ය දැනීමටත් හොඳයි මේ වචන. අලුත් වචන. මත්නේ ගජන්. මත්නේ ගජන් කියලා කියන්නේ වනාන්තරයට. මම වනාන්තරයට කියන තවත් නමක් තමයි මත්නේ ගජන්. ළඹ වූ සවන් නැත්තේ යමෙකුටද? ළඹ කියලා කියන්නේ මොකටද? කවුරු කියනකො ළඹ කියන්නේ මොකටද කියලා. ළඹ කියලා කියන්නේ පුතේ එල්ලෙනවා කියන එක. ළඹේ කියලා කියන්නේ ළඹ කැටේ. ළඹක නේ එල්ලෙනවා කියන්නේ. ළඹ වූ සවන් නැත්තේ යමෙකුටද? ළඹ සවන්. ළඹ සවන් කියලා කියන්නේ කාටද? ළඹ සවන් කියලා කියන්නේ බුදුන් වහන්සේට. sorry වැරදුනා ඒක බුදුන් වහන්සේ නෙමෙයි මේ ඒ කියන්නේ බුදුන් වහන්සේ නියෝජනය කරන පාර්ශවය මොකද්ද මොන පාර්ශවයද බුදුන් වහන්සේගේ විහි පාර්ශවය ශාස්ත්‍රීය යන් කියන එක තමයි ළඹ සමන් කියන්නේ ශාස්ත්‍රීය කියන අදහස ශාස්ත්‍රීයන් බ්‍රාහ්මණ කියන ඊට පස්සේ ශාස්ත්‍රීයන් කියලා කියන්නේ අපි අවසන් කරනවා මෙතනින් ඊළඟ කොටසෙන් සවිර ඉක්ුත් කරලද්දී යමක් විසින්ද ඉක්ුත් සවිර කියලා සමාස පදයක් හැදෙනවා ඉක්ුත් සවිර කියලා කියන්නේ මොකටද ඉක්ුත් සවිර කියලා කියන්නේ අන්න අර මේ දවස්වල ගිලෙන එකට ඒ කියන්නේ නැවට අන්න මේ දවස්වල ගිලෙන එකට නැවට තමයි ඉක්ුත් සවිර කියලා කියන්නේ හරිද ඉක්ුත් සවිර කියලා කියන්නේ නැව ඔන්න ටක් ගාලා මං කරලා කරන්න ඕන නිසා කරගෙන ගියා නමුත් මේකේ තරම් හොඳ ක්‍රමයක් නෙවෙයි මේක සමාන පද ලියනවා වගේ නේද කියනවා ඔව්නේ සමාන පද ලියනවා වගේ සමාන පද ලියනවා වගේ තමයි ආපු හරක කියන්න කියලා කරන මේ අර දන්නේ මටක් කරලා වචන ටික විතරක් මම කියලාගෙන යන්න දැන් ඉක්ුත් සවිර කියලා කියන්නේ නැවට ලම්බ සමන් කියලා කියන්නේ ශාස්ත්‍රීයන් වංශයට මත්ේ ගජන් කියලා කිව්වේ වනාන්තරයට පසස් කියලා කිව්වේ බුදුන් වහන්සේට ගොළු ගොනගුල් කියලා කිව්වේ ගසට බලන්න ගසට මීට කලින් ඔයගොල්ලෝ අහලත් නැතිද එහෙම එකක් නේද දුන්වත් කියලා කිව්වේ බමුණට සුන්දරු කිව්වේ පොරවට දැමිදුරු කියලා කියන්නේ මුනිවරයාට එරුණුහස් කියලා කියන්නේ විලට එරුණුහස් කියලා කිව්වේ විලට ඒ නිසා මම හිතනවා මේ යම් අවබෝධයක් ඔයගොල්ලන්ට ගන්නට පුළුවන් වෙන්න ඇති ආයිත් කිව්වා ඉතින් ඔන්න ආයිත් කියන්නේ ආයිත් කියන්න එපා ඉතින් හරිද? හරි. දැන් මේවා සාමාන්‍ය දැනීමකට වැදගත්. හරි. එහෙනම් කාලය ඕගොල්ලෝන්ගෙන් කාලය කියන මම නම් කැමති තව විනාඩි 15ක් ඉස්සක් කරන්න. මොකද ඔබගේ දැන් මෙතනින් මම දන්නවා මෙතනින් ඉස්සක් විතර අනිවාර්යෙන් ඉන්න මම 10 වෙනකම් කරන්න ගියොත් පන්ති කරනකම් ඉන්න. සමහර හැමෝට මේ පහසුකම නැහැ එකක්. අනිත් එක සමහරලාට 9ට කන්න වෙලාවට කන්න බොන අය තියෙනවා. වෙලාවට නිදිමත හැදෙන අය ඉන්නවා නේද? එහෙම අය ඉන්න. ඒ නිසා මම පන්තිය දැන් නවත්තනවා. අපි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු නේද? එහෙනම් සුබ රාත්‍රියක් තව බොහෝ දේවල් කතා කරන්න තිබ්බ නමුත් වෙලාව ගැටලුවක් තියෙන නිසා හරි අයබෝන් එහෙනම් අයබෝවන් සර් අයිබෝන් සර් අයිබෝවන් සර්